අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් මේ මාසේ 12 වෙනිදා අපි ධර්ම දේශනාවකටයි කාලය වෙන් කරගෙන තින්නේ අදත් අපි සුපුරුදු පරිදි චරිත පරිදි ධර්ම දේශනාවටයි රැස් වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකමන්තං තිතාකෝ කාමදෝ දේවපුත්තෝ භගවන්තං ඒතද වෝච දුක්ඛරං භගවා දුක්ඛරං භගවන්තං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දේවපුත්ත සංයුත්තේ සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනාවකට මුල පුරන අවස්ථාවක් මේ සූත්‍රයේට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා කාමද සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මොකද ඒකට පදනම් වෙච්ච පාර්ශවකරුවෙක් වෙච්ච දේවත පුත්‍රයාගේ නම කාමදෝ. ඉතින් කාමදෝ කියන දිව්‍ය පුත්‍රයා සුදුසු වේලාවක් පල්ල සර්වචනංශවිත පැමිණිලා කියනවා දුක්ඛරම් බන්තේ අමාරුයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් ඒක අද මේ වෙනකොට ලෝකෙ හැමතැනම ඇහෙන එකක්. ලංකාව පුරාවට ඇහෙන එකක්. මොන දේ කෙරුවත් කට්ටිය කියන එකක්. ඉතින් ඒ වගේ දෙයක් මේ වගේ වෙලාවක ධර්මදේශනාවකට මාතෘකා කරනකොට දේව පුත්‍රයාටත් එච්චරම තමයි. එදත් එච්චරම තමයි. අපටත් එච්චරම තමයි බාහිර ලෝකෙත් ඔච්චරම තමයි. දුෂ්කරයි. ඉතින් අපේ දුෂ්කරතාවේ නැති කිරීමට ගාක් දිනු නවීන උපක්‍රම සමීකරණ ක්‍රම සහ විදි හොයාගත්තා කියලා සතුටින් හිටපු කාලෙකුත් තිබුණා. හොයා ගනිමින් ඉන්නවා ඉස්සරහට දුක අඩු වෙයි කියලා හිටපු කාලෙකුත් තිබුණා. ඉතින් මං හිතුවේ නෑ මගේ ජීවිත කාලය ඇතුළතම ඔක්කොම බොරු කියලා මෙච්චර ඉක්මනට ඔප්පු වෙයි කියලා. ඒක හොඳට දැන් පේනවා. තව අපි ඉවරත් නැහැ ජවනිකාව. තව ගොඩක් කල් තියෙනවා අපිට තව දකින්න දේවලුත් තියෙනවා. ඒකේ අපි මේ වැඩේට පරිතද කර ගන්න දේකුත් තියෙනවා. මේ దేవතාවත් ඒකටම ජැක් ගහනවා වගේ තමයි මට පේන්නේ. දිවි ලෝකෙටත් ගිහිල්ලා මට පේනවා හිතෙනවා මේ దేవතාවා සාමාන්‍ය දෙවි කෙනෙකුටත් වඩා හොඳ යථාබෝධයක් ඇති කෙනෙක්. ඒකයි මේ සර්වඥතාඥානෙ ලැබපු ලෝකේට සැප පිණිස පහළ වෙච්ච සුඛෝ බුද්ධාණං උප්පාදෝ කියලා බුදුන්ගේ පහළ වීම සුඛයක් කියන වෙලාව කෙලින්ම ගිහිල්ලා කියන දුෂ්කරයි බන්තේ කියලා. ඒක කාටවත් කරන්න බෑ. අපි පන්සල් යන්නේ නිකන් හිත සන්තෝෂ වෙච්ච වෙලාවක හිත සන්තෝෂ කරගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට අපි කියන්නේ නැහැ හරි කරදරයි ස්වාමීන් වහන්සේ කියලා. හාමුදුරන් නම් කියනවා. බුදුහාමුදුර ගාවට ගිහිල්ලා බලප්පාණක් පූජා කරලා පඳුරක් දාලා ඒ දුක නැති කරන මාර්ගය තමයි ඉල්ලන්නේ. කෙනෙක් බුදුහාමුදුරු ගාට ගිහිල්ලා මේ ඔබ වහන්සේ මේ කියලා තියෙන එකක් දුකයිනේ. ඒක පැත්තෙන් කියත හැකි චෝදනා ස්වරූපෙන්. එහෙම නැත්නම් කියත හැකි ඉස්සල්ලාම් පෙන්ලා දීලා තියෙන දුක්ඛාරි සත්‍යනේ. ඉතින් කියන ಜಾති පුද්ගල දෙන්නේ. එක්කෙනේ පරාජිත හැඟීමෙන් එහෙම නැත්නම් නාස්තික විවේචනයක් කරන බුදුජානනාංශයට ඔය කියන ඔබ වහන්සේ ළඟවත් අනික් ශාස්ත්‍රුන් වහන්සේ ළඟට වැඩිය අමුතු යමක් නැහැ. ඒක මේකත් දුකම තමයි කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් මේක දැනගත්ත ශාස්ත්‍රුන් වහන්සේලා එක්කනයි ලෝකේ ඉන්නේ ඔබ වහන්සේ විතරයි මාත් ඔබ වහන්සේගේ පැත්තේ ඉන්නේ මේක දුකයි. ඉතින් මේ බණ අහන බණ කියන අපි ඉන්නේ මේක විවේචනාත්මකව නැත්තම් නාස්තික විවේචනයක් විදිහට සලකලාද ආස්තික විවේචනයක්ද කියලා බලන එක අපි දේශනා හමාර වෙනකොට බලමු. නමුත් හිතෙනවා මේ වගේ උත්තමයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා ඇත්ත ඇති හැටියෙන් කියන්නේ සෑහෙන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි කමඨාන් සුද්ධ කරනකොට ඇති වෙච්ච දුෂ්කරතා ටික කියන එක
ලොකු භාවනායේ දිනුවක් ඇති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. දෙක ඒ කියන භාෂාව නාස්තික අඬා වැටිච්ච ඉසాత වැඳගත්ත භාෂාවක් නෙවෙයි. ප්‍රසන්න මනසෙන් කියන දුක්ඛරම් බන්තේ දුක්ඛරම් බන්තේ. මේක අමාරුයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් එතකොට වසංගිල්ලක් නැහැ. ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අමු පිට. කහ කැල දෙකට කැඩුවා වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් දෙවියන්ගෙන් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි හිතන්නේ දෙයියෝ කියලා කියන්නේ සෑහෙන්න සුඛයටපත් වෙච්ච නැත්නම් දෙව්සිරි විඳින දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳින පිරිසක් කියලා. එහෙම කෙනෙක් මේ අපේ මිනිස්සෙක් ගාට ඇවිල්ලා මිනිස්සුන්ගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් ගාට ඇවිල්ලා දුෂ්කරයි බන්තේ කියලා කියනකොට මේක උලුවපාත් කිරිල්ලක් මෙතන තියෙන්නේ. ඉතින් එතකොට අපේ මිනිස්සයන්ට අපේ බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කියන කතාවේ දෙවියන්ට දැනෙන අර්ථ මොකද්ද මේ සූත්‍ර සාකච්ඡා කරන අපිට දැනෙන අර්ථ කියන එක අපි ඉතින් ලුණු ගෙඩියක පොත් අරිනා වගේ පොතු ඇරලා බලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දුෂ්කර භාවය ඍජුව ප්‍රකාශ කරන මේ දේවතාවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දුක්ඛරං වාපි කරොන්තේන සේකෝ සීල සමාහිතෝ මේ සේක භාවයටපත් වෙලා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් තාම සුළු කොටසක් තමයි ශික්ෂණය කියන එක ජීවිතේ කරගෙන ශික්ෂණය තමන්ගේ ස්වභාවය කරගෙන ජීවත්. හුඟ දෙනෙක් කැමති ඒ ශික්ෂාවෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. ඉතින් ඒක ශික්ෂාව තාමත් රකින්න ශික්ෂාව හරියට තේරුම් ගත්තේ නැති අත්යට අපි කියනවා කල්යාණ පෘථග්ජනයයි කියලා. ශික්ෂාව නොරකින්න ශික්ෂාව තේරුම් ගත්තේ නැති අයට අපි කියනවා අන්ධ පෘථග්ජනයයි කියලා. ශික්ෂාව තේරුම් අරගෙන ශික්ෂාව රකින්න කෙනාට සීක පුද්ගලයා කියලා කියනවා. ඉතින් මේ කියන්නේ සීක පුද්ගලයා හොඳටම එක මාර්ග ඥානයක් හෝ ලබලා තියෙනවා. ඉතින් මේ මාර්ග ඥානයක් ලැබලා සීල සමාහිත භාවයේ තමයි එයාට ලැබෙන නැත්නම් සීලයේ පිරිසුදුකම තමයි එයාට ලැබෙන සීක පුද්ගලයන්ට කාටත් වගේ ලැබෙන පොදු ලකුණ ශීලබ්බත පරාමාස හැරෙනවා. සීල රකින්නට වැඩිය එතනදී සිදුවෙන මේ ශීලබ්බත පරාමාස හැරීම මේ අපි කර තියාගෙන යන බොරු මේ සම්ප්‍රදාය එහෙම නැත්නම් මේ පූජා විදි සීලය කියලා හිතාගෙන කරන දේවල් අතහැරීම අර නියම සීලය රකින්න එහෙම නැත්නම් සම්‍යක් සීලයක් රකින්න හරීම පහසුවක්. ඉතින් ඒ කෙනාට ශික්ෂාවකට බැඳීමක් නෙවෙයි තියෙන්නේ ශික්ෂාව නිසා ලොකු හැල්ලුවක් තියෙනවා. මේ ලෝකයා කරන මේ බොරු වැඩ කෙරුවට කමක් නැහැ. එයා දන්නවා මේ ළමායින් සෙල්ලම් ගත්තියක සෙල්ලම්පත් වෙනකොට ඉතින්ට අමලා තාත්තලා කියලා සන්තෝෂ වෙන්න බැරි නෑ. නමුත් ඒ ළමයි කරන්නේ වැලිබත් ක්‍රීඩාවක් කියලා දන්නවා. ඒ වගේ ලෝකේ පවතින සීලය නැත්නම් අපි ගත්තොත් ශාසනයේ පවතින සීලය වගේම අනිකුත් හැම අන්‍යාගම් වලක් තියෙනවා යම් යම් චාරිත්‍ර විදි. ඒව කෝකද සීල වෘත වෙන්නේ කෝකද සීල වෙන්නේ කියන එක තේරෙන්නේ අපේ ශාසනයේ නැත්තම් මේ සම්බුද්ධ ශාසනයේ නෛර්යානික ශාසනයේ ශේක පුද්ගලට පිළිගන්නට විතරයි. නමුත් අද මේ සීලේ කතා කරන්නේ හසුරුවන්නේ ගොඩාක් අන්ධ පෘථග්ජනයෝ නැත්තම් කල්යාණ පෘථග්ජනයෝ. ඉතින් ඒගොල්ලෝ අන්ධ પરම්පරාවක ඉන්නේ. ඒ අන්ධ પરම්පරාව ශේක පුද්ගලයාට පේන්නේ ළමයින්ගේ ක්‍රීඩාවක් වගේ. සෙල්ලම්පත් වෙන ළමයින්ගේ වාලුකා කුමර කුමරියන්ගේ වාලුකා ක්‍රීඩාවක් විදිහට එයා සන්තෝෂ වෙනවා. මේ කට්ටිය මේ වැල්ලි ගයක් හදාගෙන පොල්ලතු වෙනුවට අලකොල ටිකක් හෙවිල්ලාගෙන මුට්ටියක් වෙනුවට පොල් කට්ටක් අරගෙන බත් වෙනුවට වැලි ටිකක් අරගෙන සෙල්ලම් කරනවා. ඒක විනෝදයක් ලබන එක කාටවත් කියන්න බෑ. ඒ වාලුකා ක්‍රීඩා ළමයින්ගක තියෙන ආවේනික ලක්ෂණය. ඒ වගේ අර සීලේ අල්ලගෙන මේ නටන නැටිල්ලේ ඉතින් බලාගෙන ඉන්නව කවදානම් මේකේ මේ සීල වෘත කියන්නේ මොනවද? එහෙම නැත්නම් තමන්ට ඉදිරි ගමනට හේතු වෙන සීලය මොකද්ද කියලා ඇත්තටම කියනවා නම් ඒ දේ තේරෙනකොට ගමන වෙලා ඉවරයි. ඒක හරියම අසාධාරණයි ආධුනිකයට. නත් පුංචි අස්සසීලක් තියෙන්නේ කමක් නැහැ දුක්ඛරම්බන්තේ දුක්ඛරම්බන්තේ කිය කර කර යන එකයි තියෙන්නේ. යනකොට කයිබුදා කොයියම්ම දවසක තේරුණ වෙලාවේ තමයි තේනවා අනේ ඇදපු ඇදිල්ලක රඟ. ඒ හොඳ නරක දෙකම දාගෙන ගිහලාට කම දැන් ගොඩ වුණාට පස්සේ දැන් අර නරක අනවශ්‍ය සීලය සීල වෘත පැත්තකට දාලා අර කලියුත් ටික කරන්න ගියාම පේනවා මනුස්සකමට එච්චර බරක් නැහැ. එච්චරම දුෂ්කර භාවයක් නැහැ. දුෂ්කර වෙන්නේ අර ඔක්කොම කරේ තියන්නේ යන්න ගියා. ඉතින් අපි බයටත් එක්ක තොවිලියක් කරන්න ඕන චාම කියනවා කොඳුරු තෙල් කල හතකුත් පතකුත් ඕනයි කිය. එච්චර ඕනේ නෑ ඔකට.
කෙරුවට පස්සේ තේරෙනවා මේ ඔක්කොම කපුවගේ ලයිස්ට්ුවේ තිබුණට ඔය කපුවා ගෙදර යනවා. එහෙම නැතුව මේ වැඩේට ඕන කරන වැඩේට ඕල නල්ලේ ගන්න පොඩ්ඩක් තෙල් ටිකක් වගේ දෙයක් ඕන වෙනවා ඇති. අර කොස් කපනකොට කොහොලොන ගෑවෙන්න තියෙනවා වගේ. නමුත් ලයිස්ට්ුවේ තියෙන්නේ කොහොමද? ඉතින් මනුස්සයර තොවිල නෙවෙයි පේන්නේ. අකෝ කොඳුරු තෙල් හොයන්නේ කොහෙන්ද? ඉතින් කරන්නේ නැහැ. තොවිලට යන්නෙත් නැහැ. ඒකල කල හතකුත් පතකුත් ඕනයි කියනවා වැඩිපුර. ඒ කියන්නේ කපුවලා ගෙදර අල්ලපු ගෙදර මිනිස්සුන්වත් කියක් කර දෙන්නේ නැහැ. උන්නෝ සෙල්ලමක් තමයි ආගම කියලා කියන්නේ. ඉතින් මේ ආගමක ගත කරනකොට දුක්කරම්බන්තේ තමයි. අයි මේ සීමාව දන්නේ නැනේ. ඒකනේ පෘ탁 කියලා කියන්නේ. ඔය තියෙනවට සිල්පද රකින්න. සීලවට කර්මස්ථාන වඩනවා. කියනවට මේ වැඩ කරවට ඒකේ මේ අද්දුරු ප්‍රත්‍යක්ෂයක් එහෙම නැත්නම් අභිඥාවක් එහෙම නැත්නම් විශිෂ්ට ඥානෙ දැන ගැනීමක් නැහැ. විශිෂ්ට ඥානෙ දැනගන්නකොට අර සීලේ වෙන්න ඕන කාරණා වෙලා ඉවරතර පින්න මේ සීලෙන් වෙන්නේ අත්‍යවශ්‍ය පුංචි වැඩක්. අපි හිතන විතර විශාල හනමිටියක් කරේ තියන්නේ යන්න ඕන කමක් නැහැ. එහෙම කෙනාට උඩ බුද්ධ ජනසිකීතයගේ දුක්කරම් වාපි කරුන්තං සීලං සේකං සීලවන්තාන සීල සමාහිතං කිය. සේක බාහිරට පච්චෙක් කරනට පේනවා දුෂ්කර දේ වුණත් කරන්න පුළුවන්. මොකද ඒකේ ඒ ආසමන ප්‍රතිඵල තියෙන. හැබැයි ඔය හැම සීල වෘතයකම ප්‍රතිඵල නැහැ. ඒව ඉතින් අර තල තෙලට වේලේ මී පෙටි කුමට වේලේ කියලා කියනවානේ. තල ආස්සේ මී පෙටිත් තියෙනවා වේලෙනවා. තල නම් තේරෙන්නේ වේලෙන්නේ තෙලට. මී පෙටි ඔය තල තෙලට වේලේ මී පෙටි කුමට වේලේ කියලා තියෙනවා. ඒ නිසා ආගමික දෙව්වගේ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා සංකල්ප වල ඉන්න මිනිස්සු පුදුමාකාර බුත සමාදන් වෙලා රකිනවා. බැලු බැලමට හරි ශ්‍රේෂ්ඨකමක් පේනවා. මේ අනික් අයටත් බැරි නොකරන විදිහේ වෘත සමාදන් වෙලා කරනම සීක පුද්ගලයා විතරක් දන්නෝගේ මෙන්න මේ ටික උදව් වෙනවා. මේ ටික ප්‍රයෝජනවත් මේක බල රේඛාවට සම්බන්ධ වෙනවා. මේවා වටපිස් තමයි. ඉතින් එහෙම කෙනාට දුෂ්කර තමයි. කර හැකි. එහෙම නැත්නම් ඉම්පොසිබල් නෑ. කළ හැකි. ඒ කරන්නේ මේ ප්‍රයෝජනේ සලකලා කරන දෙයට මේ හා සමාන ආනිසංස තියෙනවා. ඉතින් ඒක නිසා මේ ශාසනික කටයුතු එහෙම නැත්නම් අපි කිව්වොත් ආගමික ආධ්‍යාත්මික කටයුතු වලින් තොර මිනිස්සු නැහැ. ඇමරිකාවේ ඉන්නවලු 140ක් විතර දේවවාදී නොවන අය. ඒ කට්ටිය දෙවියන් අදහන්නේ නැහැ. නොඇදහිම අදහන කට්ටියට වැඩි. දෙවියන් අදහන්නේ නැති බව අදහනවා. දෙවියන් අදහන කට්ටිය අදහනවට වැඩි. තාම දැඩි ලෙස කෑ ගහනවා දෙයියන් නැහැ කීක කෑ ගහනවා. ඒක අතාරින්නේ කවදාකවත්. අර දෙවියන් ඉන්න මනුස්සයා නම් ඉඳලා ඇඳාට කියලා අඩියක් ගාලා ජෝලියක් දාලා එනවා. අර මනුස්සයට එහෙමවත් බෑ. මොකද ඒගොල්ලෝ අරක ඊට වැඩිය අදහනවා. ඇදහිල්ලකින් තොරව මනුස්ස ජීවිතයක් සත්ත්ව ජීවිතයක් පවත්වන්න බෑ. මේ ඇදහිල්ල කොච්චරක් ඒ Taman යන්න බලාපොරොත්තු වෙන තැනට අපිට මුකාමයක් ලබන්න හෝ ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලබන්න හෝ ප්‍රයෝජනවත් වෙනවද කියලා දන්නේ ගිය මනුස්සයා විතරයි. ඉතින් ගිය මනුස්සයා ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක සත්ත පහකට වටිනාකමක් ඇති දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්නකොට ඒ මනුස්සයා ආයෝජනය කරන්න පුළුවන් දේ ආයෝජනය කළා ඉවරයි මේ ලෞකික තිරිසංගත සැපකට. නමුත් බුද්ධෝත්පාද කාලයක් ගත කරන මනුස්සයින්ට තියෙනවා මේ ශ්‍රද්ධාව උතුම්ම දෙයකට පිහිටවන්න. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව හැම ළඟම තියෙන ශ්‍රද්ධාව උත්තම දෙයට පිහිටවන එකනට උත්තම ප්‍රතිඵල ලැබෙනවා. ඒ විනුවට ලාමක දේවල් වලට ශ්‍රද්ධාව කැප කරන කෙනාට ලාමක දේවල් ලැබෙනවා. එතකොට අර දුෂ්කරතාවයේ සාධාරණීකරණය කරන්න බෑ. විඳ වැව්වට ආයෝජනය කරාට ආයෝජනය කරලා තියෙන්නේ වැඩි පොලී තියෙන බැංකුවක නෙවෙයි. අඩු පොලී තියෙන බැංකුවක. ඒකට තමයි ලැබෙන ප්‍රතිලාභ අඩුයි. ඉතින් ඒක පෙන්වන්න තමයි සරුවචනාංශය මතක් කරන්නේ සද්ධා ජාතෝ උපසංකමති. සද්ධාව තියෙන කෙනා කොහොමඩක්වත් හොයලා බලනවා එළඹෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති කියලා වටපිට බලලා ටිකක් කල් ඉඳලා තරදී ඇදලා පරිපාසනය කරලා බලන කොහොමද මෙතන වැඩ කටයුතු කියලා. පෛරුපාසන්තෝ සෝතං හෝදාති ඉඳලා හිටලා කනදවලා බලනවා මෙතන මොන වගේ දෙයක්ද කියවෙන්නේ කියලා.
ගිය ගමන් මේව මොකක්වත් බලන්නේ නැහැ. ගිහිල්ලා බලන්නේ නිකන් ඇසුරු කරලා බලන එක විතරයි. පෛරුපාසනේ. සෝතං ඔයතන්තෝ ධම්මං සුනාති. එතකොට වරින් වර තේරෙනවා මෙතන මොකද්ද ධර්මතාවයක් කියවෙනවා. මෙතන ධර්මතාවයක් වැඩ. මෙතන ධර්මතාවයක් නියෝජනය වෙනවයි කියලා. අන්නේ ඔයිතසෝතෝ ධම්මසුත්වා ධම්මං ධාරේති. යාට තේරෙනවා මම මෙතෙක් කල්ලුත් හොය ඇවිද්දා. මේ දේ මේ විදියට මේ ප්‍රමාණයෙන් මේ වෙලාවට මට ලැබුණේ නැහැ. ඉන්සා යාගේ හිතේ අනිවාර්යයෙන්ම තින්ත පොන කඩදාසියකට තින්ත ටිකක් කරනවා වගේ ටක් ගාලා අර කල්ලා ගන්නවා. මොකද ශ්‍රද්ධාව තියෙන මිනිස්සයානේ. ඔයිතසෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරති දතානං ධම්මානං අත්තං උපපරික්කති. සලකලා බලනවා මම මෙතෙක් කලුත් নানা ප්‍රකාර දේවල් කරලා තියෙනවා. නැත්නම් ඒ කරපු දේවල් අන්තිමට පච වෙනවා කියන්නේ. සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ. මේකත් එහෙම එකක්ද? මේ ඉදිරිපත් කරන වෙලාව විතරද මේකේ තියෙන්නේ මේ ආටෝපේ සාටෝපේ. එහෙම නැත්නම් මේක ඇත්තටම ඔය කියන යථාර්ථයක් සාරාර්ථයක් දිනවද කියලා අත්තං උපපරික්කති. අත්තං උපපරික්කන්තෝ සති ඡන්தோ ධායති. ඒ අර්ථය පරීක්ෂා කරනකොට තමයි මේක කරබැලීමේ කුසල ඡන්දේ පහළ වෙන්නේ. එහෙම නැතුව මේ එන්නත් ඉස්සල්ලා අහන්නත් ඉස්සල්ලා ආපෝ මේක මෙහෙම තමයි කියලා කෑ ගහන කට්ටිය නරක නෑ. තෝරාගෙන තියෙන එල්ලේ හරිනම් හරි. නමුත් ඒ කට්ටියට වැඩි දුර යන්න හම්බ වෙන්නේ නෑ. යන්න ඉස්සල්ලා ඒගොල්ලෝ පශ්චාත්තාපයටපත් වෙනවා. මෙයා එහෙම නෙවෙයි. මේ සද්දා ජාතෝ උපසංගමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහිති ඕචසෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති කියලා පියවර කීයක් පන්නලාද මේ Tamanට ඇහිච්ච දේ ක්‍රියාවත් කරලා බලන්න. එතකොට ඇහිච්ච දෙයක්ම නෙවෙයි ඒක Tamanගේ දෙයක් බවටපත් වෙලා. එතකොට ඡන්ද ජාතෝ උත්සාහති ඒක කරලා බලනකොට හිතනවා මේකට අනික් වැඩ බහා තබලා මේකට දැඩි වීරියක් කරන්න ඕන කියලා. අන්නේ වගේ මේ ශ්‍රද්ධාව යම් ආකාරයකින් ප්‍රත්‍යක්ෂණය වුණාට පස්සේ verifiable faith කියලා මේකට කියන්නේ. එහෙම නැතුව මේ සද්ධායෙන් පටගෙන සද්ධා ඉවර වෙන එකක් නෙවෙයි. ශ්‍රද්ධාවෙන් පටගෙන වීරියට ගිහිල්ලා වීරියෙන් සතියට ගිහිල්ලා සතියෙන් සමාධියට ගිහිල්ලා සමාධි ප්‍රඥාවෙන් අර සද්ධාව පටන් ගත්ත සද්ධාව සාධාරණීකරණය කරනවා. ආනේ මේ චක්‍රය වැඩ කරනවා නම් ඒ දුෂ්කරයි. නමුත් ගමන තේරෙනවා. ඉතින් අද ආගමනුශේෂ්ත්‍ර ගත කරන අය ඔය වගේ ප්‍රායෝගික පැත්තක් පෙන්වනවට වැඩිය 100%ක්ම ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. 100%ක් ඇදහිල්ලෙන් නිවන විශ්වාස කරනවා. 100%ක් ඇදහිල්ලෙන් තමගේ ගුරුන් වහන්සේ විශ්වාස කරනවා. 100%ක් ඒ ධර්මයේ විශ්වාස කරනවා කිව්වට ඒක ඒ තරම් ඔය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මේක දුෂ්කර වැඩක්. මේක ක්‍රියාවලියක් තියෙන. ඉතින් අන්නේ ක්‍රියාවලියේ දුෂ්කර වුණාට සීලවතාට සීක භාවය අවශ්‍යයි. හික්මිලා ලැබිච්ච ප්‍රතිඵල ටික අවශ්‍යයි. ඉතින් එතකොට තමයි එහෙම නැත්නම් සීක පුද්ගලයාට විතරයි තේරෙන්නේ මේකේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා නෙවෙයි ප්‍රඥා සීල සමාධි කියලා තේරෙන්න පටන් ගන්නවා. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සලම තියෙන සීල නෙවෙයි ප්‍රඥාව. ප්‍රඥා සීල සමාධි. එතෙන්ට යනකම් අපි දහම් පාසල ඉගෙන ගන්නේ පාරම් පොතේ ඉගෙන ගන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයෙන්. දැන් මෙතෙන්ට යන ටික පොඩ්ඩක් කරකෝලා ප්‍රඥාවෙන් තමයි සීලය හටගන්නේ. ඒක නිසා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවත්තස්ස සීලං. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා. ප්‍රඥාවෙන් තොරව කරන මේ සීලය සීලබ්බත පරමාස වෙනවා. එතකොට සීක පුද්ගලයා දන්නවා මේ ටික කරගෙන ගියාට මේවා වැඩේට අදාළ නැහැ. මේවා නිකන් වටපීස්. මෙන්න මේක විතරයි අදාළ කියලා එයාට තේරෙනකොට දුෂ්කර බව නම් හැබෑව. නමුත් ඒ දුෂ්කර භාවයේ දැරිය හැකි ප්‍රයෝජනේ සලකලා යන්නේ. එහෙම නැත්නම් එතන සාධාරණීකරණය වෙනවා. ඉතින් ඒක මේ කාලේ කරන්න බෑ කියන එකක් තමයි ඔය බුද්ධ ජයන්තිට ඉස්සලා තිබුණේ. දැන් විශේෂයෙන්ම අද ලෝකේ තියෙන මේ තාමත්ම අනිශ්චිත තත්ත්වයේ මොනම දෙයක්වත් විශ්වාස කරන්න බැරි තත්ත්වයට යටතේදී මේක දැන් සබහා ධර්මයා විශ්ව මතු කරගෙන පෙන්නලා ඉල්ල තියෙනවා. මෙන්න මේ තමන්ට ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ පමණක් අදහන්න විශ්වාසකරනද ඔය කිව්වට එක එකන පිටිපස්සේ යන්න එපා. ඉතින් ඒක නිකන් අර බැල්ලියක් පිටිපස්සේ රැළේ යන බල්ලෝ වගේ. රැල්ලට අහුවෙලා රැල්ලට යනවා.
ඒකනේ අද තියෙන තාක්ෂණي. එන්න අපිත් එක රැල්ලට අහුවිලා රැල්ලේ යන්නේ කියලා කියනවා. ඉතින් ඒ වෙනකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ කාමදෝ කියන මේ දේවතාවට කතා කරලා තියෙන්නේ දුෂ්කර බව නම් හැබෑව දුෂ්කර උනත් දුෂ්කරං චාපි කරොන්ත කරගෙන දුෂ්කර තමයි හැබැයි සීකෝ සීල සම්පන්නෝ කියලා කියනකොට සීක පුද්ගලයා මේ සීලේ රකින්නේ ආඩම්බරයකටවත් ආලවට්ටමකටවත් තමන් රවට ගැනීමකටවත් නෙමෙයි. ඉතින් එතකොට පේන්න තියෙන්නේ මේ දේවතාව එක්ක සෝවන් වෙච්ච කෙනෙක්ද නැත්නම් ආර්ය පුද්ගලයේද ඒ වෙන තමයි ආර්ය පුද්ගලයේ ආදර්ශයට අරගෙන මේ කරන කතාව මොකක් වගේ උනන්දුවක් ඇති කරන සුළු එකක්ද කියලා. අබෝ ඇඹලට සෝවන් වෙන්න බෑ. ඇඹල සෝවානුත් නැහැ. ඇඹලට ඒ නිසා කරන සීලබ්බත පරාමාස වලින් වෙන් වෙන්න බෑ කියලා මේ අතපල්ලේ දැමීමකට නෙවෙයි. ඒ මොකද සීක කියලා කියනකොට මාර්ගස්ත පුද්ගලයාත් ආර්යස්ත අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට වැටෙනවා. අපි සෝවාන් මාර්ගයටපත් වුණත් ඵලයටපත් වෙලා විතරක්ම නෙවෙයි. එතකොට කොයි කෙනාද මාර්ගස්තයටපත් උනේ කොයි කෙනාද අඩුම ලංසුව මාර්ගස්ත උණයි කියලා කියන එක හැම භාවනා ක්‍රමයකම දක්වන කඩයිමක්. මහසී ක්‍රමයේ වගේ යනකොට ඒක සැකසුම් කරලා තිබුණෙම සෝවාන් මාර්ගඵලයේ පමණයි. සකදාගාමි අනාගාමි අරිහත් වගේ දේවල් වලට ලියලා තිනවා මේකම නැවත නැවත කිරීම තමයි කරන්න තියෙන්නේ කියලා. එතකොට බුද්ධ කාලයේ ලියවිච්ච පොත්වල බලනකොට සුත්තනිපාතේ වාගේ ඒකේ රහත් මාර්ගයෙන් මෙපිට වෙන අනික් මාර්ග එකක්වත් පෙන්නලා නැහැ. නිවන් දැක්කයි කියලා කියන්නේ රහත් වෙනවා කියන එක විතරයි. මජ්ක්‍ධිම නිකායට යනකොට සෝවාන් වෙන එකත් පෙන්නලා තියෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් සෝවාන් වෙන්නත් පියවර 7ක් පෙන්නලා තියෙනවා. සත්‍ය විසුද්ධි වශයෙන් එහෙම නැත්නම් මේ රත විනීත සූත්‍රය. ඊට පස්සේ ඒ සෝවාන් වීමේදී සෝවාන් මාර්ග ඥානයේ නැත්නම් සත්‍ය විසුද්ධිකම ඉස්සල්ලාම තියෙන සීල විසුද්ධිය. සීල විසුද්ධියට විතරක් විසුද්ධි මාර්ගයේ මෙච්චරක් පිටු ගාණක් වැය කරලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව මෑත කාලයේ විවරණයක් සකස් කරලා තියෙනවා විසුද්ධි මාර්ගය පිළිබඳ විවරණ ග්‍රන්ථයක්. මහසිසාරද සාංශේ ඒකේ රටේ හැමදාම දහම් පාසල වලත් ධර්මාචාර්ය විභාගෙත් ජාතික වශයෙන් පිළිගත් එකක්. ඊට පස්සේ ඒ සාංශේ පොතේ ලියලා තිනවා භික්ෂූන්ට නිවන් දකින්න අමාරුයි. ඒ මොකද මේ සිල්පද පටලවාගෙන ඉන්න හැටියට. ඒගොල්ලෝ අනුන්ට සීල් දෙන කට්ටියක් විදියට සීලී අධිකාරියක් විදියට පෙනී හිටලා දිගපල්ල මොනවාක්වත් දන්නේ නැතුව ඒකට අදාළ පහසුකම් ටික විඳින්මින් තැවෙනවා. නමුත් එහෙම දෙයක් ගියන්න ඇත්තේ නැහැ. ගියන්න කැමති වෙලාවක කටදෙල් කැමති වෙලාවක දස්සිල් සමාදන් වෙන්න පුළුවන්. එයාට බැරනම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා විස්තර කරනවා මේ සත්‍ය විසුද්ධි පොතේ නෙවෙයි මේ විපස්සනා ණය ප්‍රකරණේ මේ අද පැවිද්දට කොච්චර අපහසුතාවකටපත් වෙලා තියෙනවද? සීක වෙනකන් එයාට මේ පැවිද්ද නැත්තම් අබිනිෂ්ක්‍මණය සීලයේ ආරස්සාවට එහෙම නැත්නම් තමන් අනුන්ට සීල් දෙනකොට එහෙම නැත්නම් සීලේ නියෝජනය කරනකොට සිල්ලොද්දට වෙන ආහුණෙය පාහුණෙය දක්ඛිනෙය අංජලිකරණීය ගුණ වලට භාජනය වෙනකොට කාටද පුළුවන් ඔලුව උස්සගෙන ඉන්න. ඉතින් ඒකල අන්තිමට ලියලා තියෙනවා මම මේ සීලේ අඩපාඩු කරන්න කතා කරනවා නෙවෙයි. පරිච්ඡේදය સમાપ્ત කරන්න කියනවා. අද අපායට ගියොත් වැඩි හරියක් ඉන්නේ ওই සීලේ කඩාගත්ත කට්ටිය තමයි. දිවි ලෝකෙට ගියාම ධෛර්යයක් හම්බෙන්නේ සීලේ රැකපු කට්ටිය තමයි. ඒක මේ මම සිල් රකින්නවා කියලා කියාගෙන ඉන්න කට්ටියකින් ලෝකයා බලාපොරොත්තු වෙනවත් වැඩි. මොකද ලෝකේ තියෙන සීලබ්බත පරාමාසනේ. ලෝකේ නැහැනේ බොහෝ දෙනා සීක පුද්ගලෝ ඉති ඒගොල්ලෝ බල්ලා ඇඟිලි දික් කරන්නේ ඒගොල්ලන්ගේ චිත්ත රූපේ හැටියට. නමුත් භාවනා කරන කෙනා එනතන් සීක වෙන්න හෝ සීක වෙච්ච කෙනා දන්නවා ඕක නෙවෙයි සත්‍ය විසුද්ධිය සීල විසුද්ධියට බලපාන දේ. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට බලපාන දේ. චිත්ත විසුද්ධියෙන් ditthi විසුද්ධියට බලපාන දේ පැත්තෙන් බලනකොට ওই සීලේ ඔච්චර විශාල ආලවට්ටමක් දාන දෙයක් නෑ. ඒකේ තියෙන ප්‍රායෝගික කොටසක්. ඒක දුෂ්කරයි. නෝ සීක පුද්ගලයා දන්න මේ ටික විතරයි අවශ්‍ය කරන්නේ කියලා. අපි දන්නවා මම රස්සාවකට අයිදුම්පත්තිය දානවා නම් ඒකේ ලොක්කමගේ තාත්තා හෝ බාප්පා නම්
ඔක්කොම පහසුකම් ටික ඕනේ අකුරු වැදිලා තිබ්බත් ඌ එක හදලා දානවනේ ඉතින්. ඌ දන්නවනේ උඹ අසංගහ දීපන් මම ඊටු ටික දාලා දෙන්න කියලා අපේ තාත්තම පුරවලා දානවනේ ඇප්ලිකේෂන් එකේ ඊටු ටික. නමුත් ඕක යන්නේ සෙක්‍රටරිට නම් නැත්තම් පියන්ට නම් අඳුර නැති කෙනෙක් නම් ඇප්ලිකේෂන් එක විසිකොලා දානවා. මේ මාසෙට නමවත් ලියා ගන්න බෑනේ. පහසුකම් ටිකවත් දාගන්න දන්නේ නෑනේ. ගණන් ගන්නෑ. ඉතින් ඒක නිසා තියෙනවා පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ලාගේ දරුවෝ හුඟා යුනිවර්සිටි යනවා. ඒකට හේතුව ගොඩක් පේපර්ස් ලීක් වෙනවා. ප්‍රශ්න පත්‍රේ ඉඳලා ගෙදරට ප්‍රශ්න පත්‍රය යනවා. ඒ වගේම දන්නවා ලියන්න ඕනේ මෙච්චරයි කියලා කියනවා. විභාගෙදී දැනුම ලියන්න යන්න එපා. ප්‍රශ්න තේරුම් අරගෙන ලියපන්. දොස්තරලායි ගොඩාක් දරුවෝ දොස්තරලා වෙනවා. දොස්තර වෙනවා. උට ඌ දන්නවා ලෙඩ වෙච්ච ගමන් ගසාගෙන කන්න පුළුවන් කියලා. ඌට ඕනේ ලෙඩ සනීප කරන්නේ පුළුවන් තරම් කට්ටිය කියා දැක දන ලෙඩට දාන්න පුළුවන්. හැබැයි කට්ටිය ලෙඩට දානවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි දාපු එකෙන් අතිරේක වාසිය ලබනවා. ඉතින් ඒ වගේ තියෙනවා කම්මල්කාරයෙක් පුතා කම්මල්කාරයෙක් වෙනවා. මාළුකාරයෙක් පුතා මාළුකාරයෙක් වෙනවා. ඉතින් ඒ මිනිස්සු පොඩ්ඩක් උගන්වනවා මේ මාළුවෙක් කල්ලන්ට ඔය මහා ලොකු මාළුවගේ ජාතිකේ බලන්න මොනවක්වත් උනේ. එමගිල්ලෝපන් කොහොම හරි ගොඩාවට පස්සේ ආ මානව අයිතිවාසිකම් හෝ මාළු අයිතිවාසිකම් නැහැ. කැත්ත තමයි. ඔය කොක්කට ඔය මෝඩ මාළුවෙක් කල්ලා ගන්න ඉච්චර නටන්න ඕනේ නැහැ. හැබැයි මාළු ගණන්. දැයින ගණන්. ඉතින් ඒ පොඩි ටික දැනගන්නව වෙනුවට මේක දීලා තියෙන ඒක මාළුවෙකුට උනාලු වතුර කියලා පොනවා කියලා දැනගන්න. ඉතින් ඒකේ කිව්වලු උඹ ඉන්නෙත් වතුරේ ඉපදුනෙත් වතුරේ මැරුණෙත් වතුරේ මේක තමයි වතුර කියන්නේ උට තේරෙන්නේ නැතිලු. ඉතින් කිව්වලු මේ හයිඩ්‍රොලොජිස්ට්ලා කියලා જાතියක් ඉන්නා ලෝකේ. ඒගොල්ලෝ ජල විද්‍යාව දන්නව පුළුවන් නම් කියලා දේශනෙට අහුම්කම් දෙන්න. එතකොට ජල විද්‍යාව දන්නවා. ඉතින් මූ ගිහලා ලෙක්චර් රෝල් එකේ ඉඳගෙන ඉන්නකොට මැරලා වැටෙනවලු හුස්ම ගන්න බෑනේ. වතුරේ ඉන්නකොට හුස්ම ගන්න පුළුවන් නේ ලෙක්චර් රූම් එකට ගිහලා ජල විද්‍යාව මේ හයිඩ්‍රොලොජිස්ට් කියන හයිඩ්‍රොලොජිස්ට් වතුර දැකලවත් නැහැ. පෑගිලාවත් නැහැ. අපි ඉන්නෙම සතියේ. සතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් සමහරට වැඩමුළු 7-8ක් කරලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ අද ගෙදර යන දවසේ පොඩ්ඩක් මේ සතියේ ඉන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්නෝ කියන. හරිම සාධාරණයි. උදේ කොච්චර කෙරුවක්වත් උපදීලක් තියෙන සතියේ. ගත කරලා තියෙන සතියේ. නමුත් සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හරියට මාළුවා ජලය කියන්නේ මොකද්ද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර සීක පුද්ගලයෙක් උනාට පස්සේ තේරෙනවා මේක ලොකු තමයි. දුෂ්කරයි තමයි නෑ කියන්න බෑ. නමුත් මේ අන්දලා තියෙන චිත්‍රයේ හැටියට ඕක කපාගෙන ගිය කෙනාට හිතනවා මේක මොන තරම් පටලවලද තියෙන්නේ එකක් මගේම තියෙන අවිද්‍යාව. මගේ තියෙන දෘෂ්ටියක් සීක කියලා කියන්නේ මේකයි කියලා. වෙන්න ඉස්සල්ලා. උනාට පස්සේ ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෑ. මම කියන්නේ ඒක පහත් කළා සලකන එක නෙවෙයි. ඕනෙම දෙයක් ළඟා වුණාට පස්සේ ගන්න දෙයක් නෑ. මලක පිපුම මල පිපුමෙන් හමාරයි. රලක නැගුම රල බිඳුමෙන් හමාරයි. ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි. නගින්න ඉස්සෙල්ලා කොච්චර ලස්සනද ඉර නගිනකොට. මල පිපිගෙන එන ෆෝටෝ කොච්චර සුන්දරද පිපිලා තැරි ගහිලා පෙති ඇහිලා බට්ට විතරක් තියෙනකොට ඉද්දකින් කියලා කඩලා විසිකොල දාන. රලක් බිඳීගෙන නැවිගෙන කියනකොට කොච්චර ලස්සනද වැල්ලි ඇවිල්ලා තැරි ගහිලා ඒක ආපහු යනකොට අරකේ සුන්දරත්වේ නැහැ. ඒ නිසා භාවනා කරන අය පුදුමාකාර තැවීමක් තැවෙනවා. ඒ සීක පුද්ගලයා බාටපත් වෙනකන්. සීක උනාට පස්සේ සීල රකින්න ගියාම මම හිතේ ලොකු සාංශකින් අහනකොට ලොකු සාංශ කිව්වේ මේවා එහෙම රකින්න තාලේ අරගෙන යන්. මොකද අනික් අයට ආදර්ශයක් තියන්න ඕනේ හින්දා. නැත්තම් තේක පුද්ගලයාට ඔය කොඳුරු කෙල් තෙල් කල 7යි 7යි අවශ්‍ය කරන්නේ නැහැ. එයා දන්නවා අවශ්‍ය කරන්නේ මේ ටික විතරයි. නමුත් අනික කට්ටිය ඔක්කොම හැදෙන්නේ ඒ පරිසරයත් එක්කනේ, ඒ වටපිටාවත් එක්කනේ, ඒ වාතාවරණයත් එක්කනේ. නිසා ඒ ටික හේම රැකිලා තියෙනවා. ඒ නිසා කියනවා පංචසතික සංගායනදී තබාවදාල සංගඤ්ඤත්තේ සීකොට කුදු කුඩා අනු කුඩා සියලු ශික්ෂාවන් රකින්නයි කියලා කියනවා. බුදුරජාණන්ච පිරිනොම් පානට කිව්වා මේ කුඩා අනු කුඩා ශික්ෂාපද අයින් කළා දාගන්නයි කියලා. කුද්දානුකුද්දක ශික්ෂාපද සම්මන්නේ සංඝයා කැමතිලා කැමනේ අයින් කරගන්නයි කියලා. ඉතින් කවුරක්වත් කැමතිුනේ නෑ අයින් කරුවා පස්සේ මේක මේ ශික්ෂාපද දාලා තියෙද්දිත් ගුරුවරයා හිටගෙන කරනකොට ගෝලිය දුවදුව කරන ලෝකයක් නේ මේක. ඒ නිසා ඔක තියෙන ටික එහෙම තියාගෙන යන් කියලා කිව්වා. ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මුඛයට නැංගුවා විනයෝ නාම සාසනසායු අපි එකකත් අයින් නොකරමු කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වා. බැරි වෙලාවකත් ඔක ආනන්ද හැමරණ දුන්නා නම් ආනන්දවරු සෑහෙන කපාදුවක් කරනවා.
ආනන්ද හාමුදුරුවෝ වලියට බර ට්‍රිප් බර නැත්නම් සොමියට බර හාමුදුරුවෝ දීලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ දුන්නේ අන්තිම දවසේ තමයි රහත් උනේ. ඒ වෙලාවට එනකොට ෆැක්ටරි ෆ්‍රෙෂ් කාශ්‍යප මහරහතන්සේ කකුල් දෙක ළඟ තියාන තමයි ඒ සංගායනාව පැවැත්වුවේ. ඉතින් ඒ ගතිය හොඳයි. ඒකට කොන්සර්වටිව් කියලා අපි කියනවා. ඒ නිසාම ස්ත්‍රීක වෙන එකට බය වෙන එහෙම නැත්නම් මේ විශාල ශිල්ප ප්‍රමාණකින් තැවෙන පිරිසුකුත් ඉන්නවා. ඒ ඇත්ත පිළිබඳව අපිට ශාසනයේ මොකද්ද තියෙන පාර කියලා පේන්න බෑ. ඒ නිසා කියනවා ශිල්පද රකින්න එක අමාරුයි. සෝවන් වෙන එක අමාරුයි. අමාරු උනාට පස්සේ දෙයක් නැහැ. ඊට පස්සේ සකදාගාමි වෙන එක අමාරුයි. ඒක උනාට පස්සේ ඉතින් ගාලල්ල. ඊට පස්සේ අනාගාමි වෙනවා. ඔන්න එතකොට ගාලල්ල. රහත් වෙනකොට සාමාන්‍ය කෙනෙක් බවටපත් වෙනවා. පුළුවන් තරම් බලනවා මේ පව් කරන කට්ටියත් එක්ක ජොලිය ගත කරන්න. ජොලිය කියන එක වැරදි. නොදෙනී ගත කරන්න. ගංගානංගගේ වැලි කලාවට වැඩිච වැලි ඇටයක් වගේ අනික් අය එක්ක ජීවත් වෙන කවුරකටවත් හොයන්න බෑ. ඉතින් අන්නේ මේ ගතිය දෙවි කෙනෙක් මනුස්ස ලෝකේ දිහා බලනකොට දෙවි කෙනෙක් ශේක පුද්ගලෙක් දිහා බලනකොට බුදුජානක වහන්සේ ළඟට ඇවිල්ලා කතා කරනකොට ඒ ඇති වෙන දේ අද මේ ලෝකේ තියෙන විලෝපනේ බලුවොත් අනිශ්චිතතාවය බලුවොත් මට හිතෙනවා මේක මෙහෙම වෙනවත් දැනගෙන මේ සිද්ධියෙන් සිද්ධිය බලන්න හිටියානම් කෙනෙකුට පරණ හදපු වීඩියෝ එකක් DVD එකක් උතර කුතුහලේ දනවන්න දෙයක් නැහැ. මේ සිද්ධි වෙනකොට කින්නි තියාගෙන රතිඤ්ඤපත්තු කරගෙන කෑග් ගහගෙන නටාගෙන කරනවා. අපි ඒකට ලංකාව හිටියා. ප්‍රභාකරන් මරුණයි කියපු දවසේ මරුවයි කියපු දවසේ කිරිබත් කාපු හැටි. ඒකට අද ගුටි කන කට්ටිය රජ වෙලා හිටියේ. දැන් ඒගොල්ලෝ ඊට වැඩිය තුච්ච තත්ත්වයටපත් වෙලා ඉන්නවා. මේකා කෑවුනොත් මැරුණොත් කපාගෙන කන සයිස් එකට. අනේ ඒගොල්ලම නේද මේ? ඒකම වාසිබස් දොඩාගෙන මෙහෙම කරපු අය ඊට වැඩිය පහත් තත්ත්වයකට වැටෙනවාදෝ කියලා හිතෙන් තරන්නේ මේ සිද්ධි වැට වෙන්න තියෙන එකක් නම් බලන්නකෝ. ඒක දිහා බලහින් හිටියනම් අප්‍රමාදීව මේ එකක්වත් මේ ලෝකෙ වෙච්ච නැති දේවල් නේ අරුම සිද්ධි නෙවෙයි. අරුම තමයි අරුම නෙවෙයි. බලහන් හිටියනම් සූදානම් ශරීරයෙන් ඒකට සීක වෙච්ච පුද්ගලයෙක් ශිල්පද දිහා රකින්න හැටි සීක වෙන්න බලාපොරොත්තු වෙච්ච එකනා ශිල්පද රකින්න හැටි බරපුවාම මං කියන්නේ ඒක එච්චරම ගැලපෙන්නේ නැහැ මට බැන්නා කිව්වා මේ ලව් කරන් බඳින්න ඉස්සෙල්ලා ආදරේ බැඳලා පස්සේ ආදරේ අතර වෙනස බලන්නකො. බඳින්න ඉස්සෙල්ලා මැනිකට සාරිද ඕනේ මැනිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මං අරගෙන දිනම් කියනවා බැඳලා පස්සේ මේ පරට්ටිට මොන දේ අරන් දුන්නත් මම සාරි දුන්නට හරියන්නේත් නැහැ වල්ලු අරන් දුන්න පරට්ටි කියලා කියනවා. ඉතින් ගෑනු මිනිස්සු දන්නවනම් මේක පිනියාතේ. ඉතින් මේ වගේ අද මේ තියෙන ලෝක තත්ත්වය දැනගෙන හිටියයි කියලා හිතන්නකෝ. මේක ඇත්තටම මගේ ජීවිතයට සම්බන්ධ වුණේ පැවිදි වෙන්න ඉස්සල්ලා. 88 හරි වෙන්න ඇති. මේ පැවිදි වෙන්න හිතාගෙන එතකොට ඥානාරාම ස්වාමීන් වහන්සේක සම්බන්ධතාවය මම ළඟ තිබුණා හෝ නැතු හරි මට මතක නැහැ. කොහොමද එච්චර ලුකුට තිබුණේ නැහැ. මම ගිහලා බලංගොඩ ආනන්ද මෛත්‍රී ආමතුරු හම්බෙලා හොඳටම වයසයි. 1901 ඉපදිච්ච කෙනෙක් මං හිතන්නේ 88යි වයස. ඉතින් ගියාට පස්සේ අපි කියන්නේ නැතුව ගියේ කොල්ල කෙල්ලෝටියා ඉතින් හිටියා කී හරි වෙනකන් ඉන්නවයි කියලා. බච්චියක් හොයන ගිහලා දුණා කාලා ඉනකොට මේ නිසා දාණයෙන් පස්සේ ඇවිල්ලා හොන්දට සැතපෙන ආසනයක වාඩිලා කිව්වා මේ ඕලන්ඩ ඕන දෙයක් කියන්නේ මම ඉන්නේ මේ ආසනේ තමයි මම දාණයෙන් පස්සේ මට්ටියක් මහන්සි කියලා. මම හැබැයි කතාවට අගමැති නැහැ. ඉතින් මෙහෙම මං අහගෙන ඉන්නකොට ඒ ශාන්සිකව මේ වගේ ව්‍යසනයක් ළඟ තියෙනවා. හරියට දිනවකවන්න නැතුව කිව්වා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් මම මේ ගමෙන් ආපු බයියෙක් මට ඕවා කියලා ඉතින් වැඩක් තියෙනවා. ඔබ වහන්සේ අන්න රාජ්‍ය නායකයන්ට කියන්න එපා මේක. ඒ මිනිස්සුන්ට මේක වෙනස් කරන්න පුළුවන්. දැන් මම කවුද? මම නිකම්ම මේ සිටිසන් ජෝන්. එහෙම නැත්නම් සිරිබිරිස්. ඊට පස්සේ හොඳට ආන්සලා කියනවා මහත්යව නම් අඩු ගානේ ළඟටලා අහගෙනවත් ඉන්නවා. රාජ්‍ය නායකයන් මේවා අහන්න තරම්වත් විවේකයක් නැහැ කිව්වා. ඔය ටික ව්‍යසන සේරම සිද්ධ වෙනවායි කිව්වා. හැබැයි කිව්වේ 93 සිද්ධ වෙනවායි කියලා. දැන් මේක 2023 වෙයි. මෙන්න මේ ටික වෙනවා. අඩු ගානේ ලෝක ජනගහනෙන් තුලින් දෙකක්වත් යන්න ඕනේ කිව්වා. ඉතින් ඒක නිසා මම අපිට දැනගන්න තියෙන්නේ ඒ දිනවකවන්න හරියන්නේ නැහැ. නැත්නම් ඒකෙන් මට ආවනේ යම් කිසි විදිහේ මේ පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන තරුණෙක් වගේ ඉන්නකොට කිව්වා
මාත්‍යෝ මේ කන කෑමෙන් බෙහෙත හදාගන්න දැනගන්නයි කිව්වා විටමින් ගහන්නයි බෙහෙත් බොන්නයි ඔපරේෂන් උයි අනම්මනම් කරන්න ගියොත් ওই තුنين මැරෙන තුنين දෙකට අහු වෙනවා කිව්වා. ඕනම වැඩක් අතින් පයින් කරන්න දැනගන්න යන්ත්‍රෝපකරණ අවශ්‍යමයි වාහන අවශ්‍යමයි කියන මිනිසුන්ට තුنين දෙකට අහුවිලා මැරෙන්න වෙනවා. ඊටාමත් අසාධාරණයක් Taman ඉදිරියට සිද්ධ වෙද්දි දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ කිව්වා. කම්පා වුණොත් තුنين දෙකට අහු වෙනකොට මැරෙන්න වෙනවා කිව්වා. ඒ නිසා කන කෑමෙන් යපිලා ජීවත් වෙන්න. අතට අහු වෙන උපකරණකින් වැඩ කරන්න යනවා මිසක් සුඛෝභෝගී මේ නැත්තම් සූක්ෂම උපකරණ පාවිච්චි කරන්න එපා. අසාධාරණට විරුද්ධව කෑ ගහන්න එපා. ඉතින් මට මේක නිල්ල ආවට පස්සේ එක පැය 6ක් විතර එක දිගටම වාඩි වෙලා ඉන්න පුළුවන් වුණා. ඒ තරුණ කෙනෙකුට තරුණත් නෑ ඉතින් මම ඒකට අවුරුදු 36ක් විතර වෙලා. එදා ඉඳලා මේක වෙනකන් වගේ බලන් ඉන්නවා මම වෙන්නේ. වෙන්නේ. ඕන් අද බලනකොට ඕන් වෙලා කියලා කියනවා. වෙන්නේ ටිකක් ඇදී යන්නේ ඔය අවුරුදු 6කින් වෙන්න තිබුණ ඔය ටික. නැත්නම් අවුරුදු 6 දැන් ඇදිලා යනකොට බලහිනකොට පේනවා උඩ කෑ ගහලා කලබල වුණොත් අනිවාර්යයෙන්ම ලේ රත් වෙනවා. ලේ රත් වුණොත් අහු වෙනවා. හරියටම ලේ රත් වුණොත් කොවිඩ් හැදෙනවා වගේ. ලේ රත් වුණේ නැත්නම් කොවිඩ් හැදෙන්නේ නැහැ. කොච්චර කොවිඩ් තැනකට ගියත් බය වෙන්නේ නැතුව හිටියනම් කොවිඩ් හැදෙන්නේ නැහැ. ඒ කොච්චර කෙලස් තියෙන තැනට ගියත් ඒකට බය වෙන්නේ නැතුව ඒක දිහා බලහින්න පුළුවන් නම් කෙලස්ෙන්නේ නැහැ. කොච්චර හිත පිට ගියත් සැලෙන්නේ නැතුව ඉන්නවනම් කෙලස් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි කිය ඒක සේකම නෙවෙයිනේ. ඒ පිළිබඳව යථාර්ථය සේකෝ සීල සම්පන්නෝ කියන විදිහට සේක පුද්ගලයෙක් වගේ මේ මයිතින් සිල්පද කැඩලා තියෙන කමක් නැහැ. බුද්ධ ශාසනයක් තියෙනවා සිල්වතුන් ඉන්නවා මම ගිහලා සිල්වතුකට කතා කරලා කියනවා මට මේ සිල්පාදෙදි කැඩලා තියෙනවා. ඒක මම කනට ගහයිනේ. නැත්නම් දඬුවම් කරાવીනේ. නැත්නම් දිය දඬුවම් වැලි දඬුවම් පදේ හොඳයිනේ. ඒකට ශික්ෂාපදේ කැඩිච්ච එක ශාසනික ක්‍රමයේදී සාමයි ශික්ෂාපදේ කියන්නේ ශාසනයම හදලා දෙනවා. උකට තැවිලා වැඩක් නැහැ නේ. අන්නේම ප්‍රායෝගික දෙයක් විදියට නෙවෙයිනේ අපි සිල්පද රකින්නේ. ඒක මේ පුද්ගලික රහසිගත කරගෙන උනාට පස්සේ තැවි පිට පිට ගියාම තැවි හිත පිට යන්නම එපයි කියලා වගේ නියාමයක් Taman හදාගෙන කතා කරන්න කිය කෙනාට සේකෝ සීල සම්පන්නෝ කියන පදේ ගැලපෙන්නේ නැහැ. ඒ විචිතේ වුණා සිල්පදේ කැඩුනා. එහෙම නැත්නම් ඒ හිත පිට ගියා. උකට කලබල වුණාට තවත් අකුසල් සිද්ධ වෙනවනේ. පුළුවන් තරම් ඉක්මනට ආපහු Taman ඉන්න තැනට එන්න ඕනේ. නැත්නම් ඒ රෙසිලියන්ස් කියන ව්‍යසනයක් වෙලා නැවත Taman හිටපු තැනටපත් වෙන්න යන කාලය පිළිබඳ හොඳ අවදීන් ගතව එතනයි පෞරුෂත්වයේ තියෙන්නේ. එතනයි මේ සිල්පදේ කියන්නේ සීකියා එහෙම නැත්නම් කියන ශික්ෂණේ තියෙන්නේ. ওই කතා කරන්නේ සීල ශික්ෂාව. ඉතින් සීක පුද්ගලයා හැම කෙනාටම දැන් සෝවාන් වෙච්ච හැම කෙනාට සීලබ්බත පරාමාසන අයින් වෙනවා. ඉතින් ඒගොල්ලෝ කටමැද දුරන ගත්තොත් එහෙම අර පුතත්ජනයාව බය ඇරිලා සිල්පද නැතුව ඒගොල්ලෝ වියසෙන්ටපත් වෙන නිසා ඒගොල්ලෝ කියනවා ඔය යන ක්‍රමයට මේ යන්න. හැබැයි මේක ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න. මේ සිල්පද රැකීමෙන් පින් සිද්ධ වෙනවා කියන කතාවට යන්න එපා. සිල්පද රැකීමෙන් සමාධියට වාසි වෙනවා කියන ප්‍රයෝජනත් අර්ථය සලකා බලන්නකො. සමාහිත බවටයි මේ සිල්පදේ අර සංචන් සිල්පදේ රකින්න කරන සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානාති පස්සති. ඒකට ඇතිදී පේන්න පටන් අර ගන්නවා. ඒ වගේම සීලවතානං මේ නව බික්කවේ චේතනාකරණියෝ සමාහිතෝ මේ චිත්තම් භවිත්තති. මගින් සමාහිතව කියලා චේතනා කරන්න ඕනේ. ඔබ කරන තියෙන සිල් රකින්න එක විතරයි. මේ සිල් රකින්නට දැනගන්න ඕනේ සිල් රැකීමෙන් වෙන්නේ හිත කීකරු වෙන එක. හිතකී කරු වෙලා නැත්තම් සිල්පදේ වැඩක් නැහැ. එහෙම නැත්නම් මේ සිල්පදේ නෙවෙයි සිල්පදේ කියන්නේ. ඉතින් මේ විදිහට මේ සීලය මේ කොත්තුව ගහලා චෙක් කරලා බලනවා වගේ බලන්න සීකා වෙන්න ඕනේ නැහැ. ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න ඉගෙන ගන්නවා. ඉතින් ඒ ටික තමයි බුදුජානනාංශය අවුරුදු 45ක් මිනිස්සෙක් වශයෙන් ජීවත් වීමේ ඒ වගේ මේ 550 ජාතකයේ විස්තර කර දීමේ සිද්ධාර්ථ කුමාරයා මිනිස්සෙක් වශයෙන් හැදෙන චර්යාව පෙන්ලා දීමේ පිළිතුරේ මනුස්ස ලෝකෙ මේ ඔක්කොම වෙලා තියෙනවා. දැන් මේ දෙවි කෙනෙක් තමයි ඇවිල්ලා ප්‍රශ්නේ අහන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දෙන්නේ බොහොම මනුස්ස උත්තරයක්. අර මේ දෙවියන් වහන්සේ එනවා, දෙයියෝ සමා කරනවා, නැත්තම් අපිට දෙයියෝ දඬුවම් කරනවා. ඒ වගේ গুপ্ত බලයක් මේකේ නෑ. දැන් ආගම අපිට ඒ දේ කියන්න හදනවා. මෙහෙම කරුවොත් මෙහෙම වෙයි කියලා. එයාට කියන්නේ මොකක්ද තියෙන අයිතිවාසිකම? මේ මිනිස්සයා සීලයක්වත් නැතුව. අදේ සීලේ පිළිබඳ අධිකාරිය අරගෙන තියෙන හැම සංස්ථාවක්ම අත තිබුණොත් ආණ්ඩුවත් ඉවරයි.
අත තිබ්බොත් අධ්‍යාපනයත් ඉවරයි. අත තිබ්බොත් සදාචාරයත් ඉවරයි. ඉතින් අපි මේ වගේ දේවල් වල නෙමෙයි රඳාපැවතිලා මේ විප්ලව කරන්නේ අරක දියව මේක දියව කියලා කිසිම ආයතනයකට ඒක කරන්න බෑ. මොකද ආයතන කියන්නේ අධිකාරී ශක්තියක් සඳහා මායාව විසින් ඇති කරන ලද කූට පිළිකාවක්. ඒ අධිකාරිය හිතියට ගන්න නැහැ. හැබැයි Taman අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා Tamanට හම්බෙන විවේකේ ඒකට ඉතින් උපක්‍රම දන්නේ නැත්නම් ඕ මොන ගැලවිඥාව දැනගත්තත් ඇති වැඩක් නැහැ. Tamanට විවේකේ දන්නේ නැත්නම්. ඉතින් ඒ නිසා සෙනගත් එක්ක ඉන්න රජුන් එක්ක යන්න. හැබැයි රට්ටු එක්ක ඉන්න හැටි දැනගන්න ඕන. ඉතින් මේ දෙක දැනගන්නකොට සෙනගක් මැදදී සීලය කියන එකයි තමන් හුදකලා වෙලා සමාධිමත් වෙච්ච හිතකට ගියාට පස්සේ සීලය කියන එකයි බලනකොට මහ විශාල පරාසයක් තියෙනවා. ඒක එක මනුස්ස ජීවිතයක් ඇතුළත අවුරුදු 7ක් ඇතුළත බුද්ධ විඳින්න පුළුවන් කියන එක තමයි සරුවචනන්සේ අපිට දීපු සහතිකේ. එහෙම නැත්නම් කල්බදු ක්‍රමයට දෙන්නේ. මගේ ණයට අරගෙන වැඩේ කරපන්. හරි ගියාට පස්සේ ගෙවපන්. ඒ තරම් දෙන එක තමයි මේ දේවතාව කියන අමාරුයි කියලා. බුදුන් කියන දුක්කරං වාපි කරන්තෝ සීකෝ සීල සම්පන්නෝ. සීක විචිපුද්ගලට සීලය අමාරුයි. නමුත් එයා කරන්නේ අත්‍යවශ්‍ය කොටස විතරයි. අනික හරියට නිකන් බොරු ඒව කරන්න යන්නේ. ඒව තිබුණාම හොඳයි ආරස්සාවට. මොකද මිනිස්සු වැඩි අතපත ගන්න නැති වෙන්නේ. ඒක නිකන් අර දූරයන් ගෙඩිය මදේ නෙවෙයි දූරයන් ගෙඩියට ඕනෙලා තියෙන්නේ. ඒකට ඕනෙලා තියෙන්නේ ඇටේ වෙන තැනකට ගෙනියලා ගන්නනේ. ඒකට නෙවෙයි වටේට මදුලක් දාලා තියෙන්නේ. ඉතින් මේ මදුල සුකුම නිසා විශාල කටු රෙද්ද පොරවගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දූරයන් ගහක් ළඟින් කොලියෙක්වත් යන්නේ නැතිව. වැටුනොත් එහෙම ගෙඩිය ඉවරයි. ඉතින් කට්ටට කොච්චර වීදම් කරනවද බලන්නකො දූරයන් ගෙඩිය. ඊට පස්සේ ඒක මැද තියෙන දූරයන් මදුලට කොච්චර වීදම් කරනවද කියලා. නම් දූරයන් ගෙඩියට ඕන කරන්නේ ටික නෙවෙයිනේ. දූරයන් ගෙඩියට ඕන කරන්නේ ඇටේට තුවාලයක් වෙන්නේ නැතුව මේක මේ කන මිනිස්සු ලව්වා ටිකක් ඈතකට ගිහිල්ලා පැල කරගන්න පුළුවන් අප්‍රචාරණය කියලා කියනවා. ඉතින් ඒ ගෙඩිය මදේ කෑවේ නැත්නම් ඒ මදේම ඇටේට පොහොරක් වෙනවා. ලෙල්ල අයින් කරේ නැත්නම් ලෙල්ලත් ගෙඩිය ඇටේට පොහොරක්. ඒ මොනවත් නැතුව ඇටේ විතරක් දැම්මත් පැලවෙනවා. මැංගුස් ගෙඩියක් ගන්නකො. පුදුම කහටක් නේ තියෙන්නේ පිටපැත්තේ. ඊට පස්සේ දූරයන් ගෙඩිය වගේ ඒවා ඇටේ තමයි මැංගුස් ගෙඩියට පතුරව ගන්නවා. ඒකට තියෙන රස කොටස ලෝකේ තියෙන රසවත්ම පළතුරු තුනෙන් එකක් මැංගුස් කියලා කියන්නේ. අපි ඒකට මැංගුස් තවන්නේ. මැංගුස් ගහට රැවටිලා ඉන්නේ අපි. මොකද මැංගුස් ගහ නිසා ඌ අපි ලහුවේ ඇටේ පතුරවා ගන්නවා. අතන මෙතන ගිහිල්ලා ධම්මා ගන්න ප්‍රචාරණයක් කරගන්නවා. ඉතින් මැංගුස් ගහ ඒකලා අපිට ඉනාන තෝ මැංගුස් ලෙල්ල කණ්ඩ කරන වැඩේ කරලා ඉවරලා අපි අට ඕන එක පැතිරෙනවා ඒක. කොහොල්ල ගෙඩිය කාපු කුරුලා ගෙඩි කාලා ගිහිල්ලා ළඟ තියෙන ගහක කොහොටේ උලනවලු. හොටේ ඉලුවට පස්සේ අර හොටේ තියෙන ඇටේ අරකේ වේලෙනවා. ඇලෙනවා. අන්න රුක්ෂ දේවතාවට දැනෙනවලු මේක ඇවිල්ලා ඇටයක් දාලා ගියා කියලා. ඒනොට එන ඔය පුංචි ඇටේ මොනව කරනද අප්පා. ඕක වෙයිලා වැටේ. අනේ වේලෙන්න මේක තද වෙලා අල්ලනවා. ඉතින් වැස්සක් ආවට පස්සේ අරක මාස් මෙලොස් වගේ වෙලා හිමීට ඇටේ පැලවෙලා අර සෙවල පට්ටේ දිගේම ගහ ඇතුළට පොඩ්ඩක් හොටේ දාන්න දේවතාවගෙන අයියෝ මං කොච්චර ලොකුද ඔය පොඩි පොට්ට මොනව කරන්නද ඕක කමන්නේ කියලා. අනේ අරක ගිහිල්ලා ඉස්සලාම සෛලමට ගහනවා. ඊගාට ෆ්ලෝ එමට ගහනවා. ඒ කියන්නේ ඉස්සලාම අමුද්‍රව්‍ය ගෙනින බට නලාවට ගහනවා. නල බට සමිතියට. ඒක ලියලා පොහොර ටික ලබා මේ. පොහොර ටික ලබා. පස්සේ ටික කාලයක් ගියා නිෂ්පාදනය කරපු ආහාර ගෙනියන කපඩාවටත් ගහනවා. ඒතර ගහේ අර ගහපු තැනින් ඉස්සරහා එහා පැත්ත මැලෙන්න පටන් ගන්නවා. ඉතින් ගහ හිතා ගන්නවලු හරි ඉතින් ඕක දැන් මැල්ල යනවා කොහොමඩක්වත් මම ලොකෝ ඉන්න කමක් නැහැ. ඉතින් ඒකේ උනාට පස්සේ ගහ දිහාට හැරෙනවලු. ඊළ කන්දට ගහනවලු. කන්දට ගැහුවට පස්සේ ඒයින් උඩ කොටස ඔක්කොම මැරෙනවා. ඊට පස්සේ යටට ගහනවා. අන්තිමට දේවතාව දන්නේම නැහැ. මාළුවා වැලක් ඇවිල්ලා කරන වැඩේ වගේ. ඉතින් ඒ නිසා සීලයේ අවශ්‍ය කරන කොටස මෙන්න මේකයි කියලා. අර ඇටි ගෑවෙනකොටම අයින් කර ගන්න පුළුවන් නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ අර විශාල ව්‍යාපාරය ඉවරයි. අද කුෂිකර්මයේ කියලා කියන්නේ ගස්වල ප්‍රයෝගයට මිනිස්සු අහුවෙච්ච තැනක්. මිනිස්සු ගස්වලට කරන්න ඕන ප්‍රයෝග කරලා පොහොර දාලා උන් බෝ කරනවා. මේ මිනිස්සයා කණ්ඩ ගන්නේ ගස් ඔක්කොම hina වෙනවා. මේ මෝඩයක් මුන් ඔක්කොම ලෝකේ විශාලම ಜಾති වශයෙන් කියනවා. නමුත් ගස් වලට ඕන වැඩේ වෙනවා. ඒ ගංජා ගහ කොච්චර හොරෙන් පැතිරෙනවද මිනිස්සයාගේ මොලේ පාවිච්චි කරලා. නැත්නම් ගංජා ගහට ඔච්චර දුරට ගියන්න හම්බෙන්නේ නැහැ.
ඉතියකේ ප්‍රයෝජනේ සලකලා කරන එක මනුස්සයර තේරෙන්නේ නැති නිසා අපි ගොඩාක් බඩු රැස් කර ගන්නවා ගෙදර අවශ්‍ය කරන වෙලාවට උපකරණේ නැහැ. ඒ අවශ්‍ය කරන උපකරණේ දන්නවනම් ඒත් වැඩක් තියෙනවා දුෂ්කර තමයි. නමුත් බල රේඛාව ඍජු වුණා නම් ඒ වැඩි හරි ලස්සනයි. යෝගේ හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තුට්ටි හෝති සුඛවහන්ති දුතන කියන ඒකට සන්තුෂ්ටියක් ඇති වෙනවා. අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය වෙලාවට ලැබුණ අවශ්‍ය කටයුත්ත කරා. ඒකත් දුකයි තමයි. නමුත් නාස්ති අඩුයි. එතෙන්ද යන්න එහෙම නැත්නම් මේ කරන පරියන්කයක් හරියන්න නැත්නම් කරන පරියන්කෙන් ගැඹුරට බහින්න අපි කොච්චර කල් භාවනා කරන්න ඕනද කියලා බලන්න. ඉතින් එතකොට අපිට වරින් වර තෘෂ්ටි ඇවිල්ලා තියෙන සන්තුෂ්ටි නැති වෙලාව වැඩි. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරන්නේ සන්තුෂ්ටි නැති වුණත් මේක දිගට කරගෙන යන්න ඒකාන්තයෙන් හොඳ තැනකට යනවා. 99%ක්ම එතකොට පශ්චාත්තාප වෙලා හැලිලා ගිහිල්ලා. එනිසා මේ සන්තුෂ්ටිය දෙන්නම් කියන පොරොන්දුව බුදුජානකසේ ආධුනිකයට කියනවා. ඒතර දේවතාවා කියනවා දුර්ලභෝ භගවත් තුට්ටි. උභාන්තයෝ කියන කතාව ඇත්තම තුක හරි දුෂ්කරයි ස්වාමීන් වහන්සේ හොයන්න කියලා. සන්තුෂ්ටි අවශ්‍යයි. ලැබෙන එකත් ලැබෙනවා. හැබැයි හරිම දුෂ්කරයි කියලා. ඉතින් අපි දන්නවා භාවනා කරලා සීල ශික්ෂාපද රකින්න කොටත් දුෂ්කරයි. සමාධි ශික්ෂාව රකින්න කොටත් දුෂ්කරයි. ප්‍රඥා ශික්ෂාව රකින්න කොටත් දුෂ්කරයි. හැබැයි මේ තුනේ දුෂ්කරතාවය වෙනසක් නැහැ. සීල ශික්ෂාවේ දුෂ්කරතාවය, සමාධි ශික්ෂාවේ දුෂ්කරතාවය, ප්‍රඥා ශික්ෂාවේ. තියරිකේ කතා කරනවා සීලයට වැඩිය සමාධිය අමාරුයි, සමාධියට ප්‍රඥාව අමාරුයි කියලා. නමුත් එහෙම එකක් නැහැ. මේ තියෙන හරහට තියෙන්නේ කරවිලි වැටිච්ච පණුව කරවිලි කාගෙන යනවා තිත්තයි. එච්චරයි ආයේ ඕක මේ කරවිල රජපණුවට කරවිල තිත්ත තේරෙන්නේ නැහැ නේ. කාගෙන අනේකයි තියෙන්නේ. ඒක තුෂ්ටි අමාරුයි. ඒ මොකද මේ ලෝකේ තුෂ්ටි ලබන්නේ රූප බලන්නේ අපි. සද්ද අහන්නේ ගන්ධ රස පහස. ඉතින් අපි මේ දෙඤ්ඤන් කියලා මේ ආණ්ඩුව කරපු දේවල්, ලෝක ආණ්ඩු කරපු දේවල් අපිට සන්තුෂ්ටිය දෙන්නම් කියලා කරන හරියක් කරලා තියෙන ජඩ වැඩනේ. ලංකාව විතර නෙවෙයි. පටලව ගන්න යන්න එපා. අද ජාත්‍යන්තරේ හැම තැනම ඒක හොඳටම අහුවෙලා තියෙනවා. අඩු ගානේ කියනවනම් මාෆියා සංවිධාන පවා අහුවෙන්න පටන් අරගත්තා. මේ ඔක්කොටම විනය කටින තැන පවා මිසුර කාලේ ඒ දවස්වල තිබුණ කවදාවත් අල්ලන්න බෑ කියලා. ඒක තමයි බුදුචානන්ච අපිට පෙන්ලා දීලා තියෙන විඥානය කියලා කියන්නේ මාෆියා සංගමයක ඉන්න ලොක්කෙක් වගේ මෙයා. ඔක්කොටම විනය කටිනවා. අපි සංස්කාරත් නොමගාරිනවා. සංඥාවත් නොමගාරිනවා. වේදනාවත් නොමගාරිනවා. රූපෙත් නොමගාරිනවා. අර මිනිහා වැරද්දක් කරන්නෙත් නෑ වගේ මැදට වෙලා ඉන්නවා. එමන්සේ ඇත්තටම සතුන් මරණ හොරකම් කරන මොනවක්වත් කරන්නේ. එයා කරන ඔක්කොම කුලී හේව ආයදාලේ මන්ස ටයිකෝඩ් දාගෙන ඉන්නවා. දැනටත් දන්න තොරතුරු හැටියට මේවා කියලා තිබ්බන්නට වැඩක් නැහැ. මාෆියා සංගමයේට ප්‍රධාන වෙච්ච එකන සෙනට් සභිකේ. ඔක්කොම බලතල සහිත හැම නිලයක්ම හැම කෙනාටම දීලා තියෙනවා. ඒගොල්ලෝ කරන්න නිල බලයත් ඇතුව ත්‍රාඩ බලයත් ඇතුව. නැවත ඔකෙද එදා ඉඳලා අපි දැනගෙන හිටියා. ඒ කඩප්පුලි සංගම් වල ඉන්න ලොක්කෝ හැම කෙනාම සමාජ මට්ටමේ උසස් කට්ටිය කියලා. බලන්නකො බුදුහාමුදුරු. රජකම අතහැරලා ගිහිල්ලා සෝපාගත් එක්කයි. පටාචාරාවත් එක්කයි. අඟුලිමාල එක්කයි. බිම්බිසාර රජුරෝ එකයි සම විදියට සැලකුවා. කිසිම තැනක ප්‍රයෝගයක් සෙල්ලම් කරේ නැහැ. ඒත් තුෂ්ටි අමාරුයි. කොච්චරද අමාරුද කියන පසුගිය අවුරුදු 200ම මානවය නොමග ගියේ. දැන් තමයි විදවන්නේ. අල්ලගත්ත හරි කියලා අල්ලගත්ත හැම න්‍යායක්ම වැරදි. විශ්වාස කරපු හැම නායකයෙක්ම වැරදි. ඒ නායකයෝ අපිව හරියට මේ ගස්කොලන් අපි ලව ප්‍රචාරය කරගන්නවා වගේ අපි අපේ තියෙන අර තුෂ්ටියට බන තියෙන කැමැත්තට පොරොන්දු දෙදී ගියා. දැන් ආද රෙදි ගැලවිලා. ඒත් අපිට තාම තේරෙන්නේ නැහැ. අපි තාම හිතනවා මේක නායකයන්ගේ වැරද්ද, සමීකරණේ වැරද්ද කියලා නෑ. මේ සීලයක් රැකගත්තා නම් තමන් වශයෙන් සීලයක් රැකගත්තා නම් සීලවතෝ බික්කවේ මේ සීලය හරි ගියා නම් කුසලානිශය සමාහිත බවට තමයි කුසල සීලිය උන් වෙලා තියෙන්නේ. ඒකට ආණ්ඩු මොනව කරන්නේ? ඒකට වැස්පවුව මොනව කරන්නේ? සීලය රැක්කනම් තුෂ්ටි ලැබෙනවා. ඒක දුෂ්කර බව හැබෑව. හැබැයි ඒක මේ බුදුහාමුදුරු දෙන එකක් නෙමෙයි. ඒක න්‍යාය ධර්මයක්. ඒ තුෂ්ටි එහෙම තමයි. දුර්ලභං ආවි යබන්ති බුදුන්ස් කියන මේ තුෂ්ටිය ලබන්න ටිකක් දුර්ලභයි තමයි. ඒක අහන්න දෙයක් නෑ. අපි දන්නන්නේ රූපේ ලස්සන රූපයක් ලබන්න උනත් දුෂ්කරයිනේ. ලස්සන සද්දයක් උනත් ගඳක් රසක් පහසයි. ඒකනේ අපි මේ ඕවර් ටයිම් කර රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා හම්බ කරන්නේ. දුෂ්කරයි නෑ කියන්න බෑ. ඒ වගේ මේ බුදුහාමරෝ පෙන්නන සීලය හරහා
නැත්නම් දෙවෙනි ධානය හරහා ලැබෙන තුෂ්ටිය දුර්ලභයි. දුර්ලභතාපි ලබಂತಿ චිත්තා ූප සමෝරතෝ. හිත tempat කිරීමේ ූපසමේ බැඳිච්ච කෙනාට උනත් එහෙම කියන්නේ සිල් කඩන කෙනාගේ සමාධිය නැති කෙනාගේ නෙවෙයි. චිත්ත ූප සමෝරතෝ කෙනෙකුට උනත් ඒ කියන්නේ භාවනා රාමතා භාවනා රතිය කෙනෙකුට උනත් මේක ලබන්න දුෂ්කර හැම වෙලාවෙම මේ තුෂ්ටිය නැත්නම් සතුට එහෙම නැත්නම් ප්‍රීති ප්‍රමෝද ලබන්න අමාරුයි. යේසන්දි වාත රත්තෝච භාවනාය රතෝ මතෝ. ඒසා අමාරු නැහැ කියලා බලන්න එපා. දිවා රාත්‍රී දෙකේ මේ ගත්ත මේ හිර කරලා අල්ලගත්ත එක එහෙමම තියාගෙන යන්න. ඉතින් ඒකට හරි අවශ්‍යයි සද්ධාව. මේ යන්නේ හරි පාරේ තමයි කියන හිතෙන එක. ඉතින් ඒකත් අපිට හැම වෙලාවෙම හරියටම එකලස් වෙන්නේ නැහැ. අපිට හිතනවා ඉතින් මේකම දන්නේ නැහැ. තව ඒවා තියෙනවද දන්නෙත් නැහැ. දැච්චරන් කීටි මිනිස්සු මෙච්චර වැඩ කරද්දි ඉතින් මං විතරයිනේ මේ පාරේ යන්නේ. අනිත් ඔක්කොටම වැරදිලාද? අදි වශයෙන් අපි අතර අර තියෙන සැකේ නැති කරන්න වෙන්න ඇති මේ දේවතාවයි බුදුරජාන් වහන්සේ මේ සාකච්ඡා කරන්නේ හරි පාරේ යන කෙනාට දුෂ්කරයි. ආයේකේ මේ නෑ කියන දෙයක් ඇත්තේ නෑ. බුදුරජාන් වහන්සේ පාවා කියනවා කිච්චේන මේ අධිගතං කියලා. මම මේක අවබෝධ කරගත්තේ මහන්සි වීමෙන් තමයි. දෙයියු තුනම මං කෑ වගේ කියලා ඔය සුඛාපටිපදා කියන කතාව හරිය වෙලාවට කිය හැකියි. හරියට වශයෙන් කියකි සුඛාපටිපදා කියලා එකක් තියෙනවා. මොකද සීලබ්බත වැඩක් නැහැ. සීල විතරයි ඕන කියලා තේරෙන්නේ නැහැ එතකොට. නමුත් එතකොට කණ්ඩ ඕන හැටි කාලා ඉවරයි. නමුත් ඒක අහ කියන්නේ නැහැ. මොකද හේතුව අපි ක්‍රමයෙන් ඉදිරියට යනවා. ඒක නිසා මේ దేవතාවගේ මේ ප්‍රශ්නය මේ කියන තුෂ්ටිය ලැබෙනකොට තුෂ්ටි ලැබීම සඳහා දැන් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාට ගොඩ වෙන්න ඕන. සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාට ගොඩ වෙන්න. සමාධි ශික්ෂාට ගොඩ වුණොත් ඔය කන්න 7-8කට සැරයක් එක සැරයකට හොඳට කරලා පැහැෙනවා. හැම කන්නේම කරල් පැහැෙන්නේ නැහැ. ඉතින් හැම කන්නේම කරල් පැහැෙන්න නම් පොහොර ගහන්න ඕනේ, බෙහෙත් ගහන්න ඕනේ. ඔන්න පෘථිවිය නාස්ති වෙලා යනවා. හරියටම කියලා ගොවිතැන් කරන්න පුළුවන්. ලෝකේ විනාශ කළා. නේද? සාමාන්‍ය කමෙට ගොවිතැන් කෙරුවොත් කන්න 7-8කට සැරයක් ඔන්න කරලා පැහැෙනවා. හැමදාම නෑ. ඒක ගොවියා දන්නවා. නමුත් අද තියෙන ඉන්ෂුරන්ස් සිස්ටම් එකේ හැටියට ඒ පොහොර ටිකයි, ඒ ශ්‍රමයයි, ඒ වතුරයි දෙනවනම් අස්වැන්න ලැබෙනවා. හැබැයි කණ එක කලින්ම නැහිනවා. ඒ කන්නේ වසනේ. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනාගේ තියෙන දුෂ්කරතාවය අපි තේරුම් අරගන්න ඕනේ. මේ සීල ශික්ෂා විතර නෙමෙයි සමාජ. හැබැයි දුෂ්කරතාවයේ සීල ශික්ෂාට වැඩිය සමාජ ශික්ෂා අමාරු කියලා කියන්න අමාරුයි. වැදගත්ම සම්දිස්ථානයේ සීල ශික්ෂාව තමයි. ඊට පස්සේ සමාධිය ආවට පස්සේ තියෙනවා ශිල්ප විතරයි මේකට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ භාවනාරාමතාවයත් ඒ කියන්නේ මේක පවත්නවායි කියන එක නිතිපතා එක කාලතරණ පවත්වනවා කියන එක මනුස්ස ලෝකේ තියෙන දුෂ්කරම කාර්යය. ඉතින් ඒකත් දිව්‍යඥාන්සේ ආයතරයක් බුදුජානනාංශයට චෝදනාවක් වශයෙන් නගනවා. ඉතින් අද කාලේ સમાપ્ત නිසා අපි මෙතන නතර කරනවා. මේ සූත්‍රේ නිමා වෙන්නේ. සූත්‍රය තව තියෙනවා බුදුහාමරුත් එක්ක මේ දේවතාව එයා ලස්සනයි. ප්‍රායෝගිකව බුදුජානනාංශයේ දෙන උත්තරේ හැටියට ප්‍රශ්නයක් නගන නිසා පේන්න තියෙනවා මේ දේවතාවට යම් ප්‍රමාණයක අත්දැකීමක් ඇති කෙනෙක්. ඒ කියන්නේ මේ පාරේ ගිය කෙනෙක්. එහෙම නැතුව නිකන් මේ ගොඩ ඉඳලා පින්නන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ආද පවතින මේ ලෝක වාතාවරණේ ලංකාවේ වාතාවරණය නැත්නම් භාවනා කරන භික්ෂුවගේ අරණ්‍ය වාසී භික්ෂුවගේ තියෙන වාතාවරණය දිහා බලනකොට ඒ ඔක්කොගෙම සමානකමක් පේන්න වෙලා තියෙනවාද පෞල් ජීවිත ගත කරන ගිහියත්ෝ වේවා දේශපාලනය කරන ඇත්තෝ වේවා හොරකම් කරපු ඇත්තෝ වේවා හොරකම්ට අහුවෙච්ච ඇත්තෝ වේවා තම බණ භාවනා කරන ඒවා කොට දුෂ්කරයි. අපි මේ දුෂ්කරතාවයේ අසවල් එක නිසා කියලා කියන්න හදන දෘෂ්ටිය තියෙන තාක්කල් මිත්‍යා දෘෂ්ටිය තියෙන තාක්කල් අපි මිත්‍යා සංකල්ප වලින් බේරෙන්න බෑ. ඒ තාක්කල් අපිට සම්මා වාචා අල්ල ගන්න හම්බෙන්නේ කට නැහැ. කට වාචාලකම වැඩි. සම්මා කම්මන්තේ අල්ල ගන්න හම්බෙන්නේකුත් නැහැ. සම්මා ආජීවය අල්ල ගන්න හම්බෙන්නේකුත් නැහැ. මොකද අපි හිතන්නේ මේ වැරද්ද උනේ අතන කියලා. ඒ තාක්කල් වැරද්දත් මගේ විඳවන්නෙත් මම උත්තරෙත් මයි ළඟ කියන එක එන්නේ නැහැ. නමුත් සතිය අපිට අර විශාල චක්‍ර වෙනුවට කියනවා උඹම තමයි වරද්දාගත්තේ. උඹම තමයි කාලා තිනු ඔච්චර තමයි යෝගෙදින් කාලානේ ඉන්නේ දැන් ඕක අමාරුයි. නැත්නම් ඕක දිගට කරගෙන යනකොට ඒ කාපු එකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා. කරපු මොඩකම් දෙන්නට හරියේ ආයෙ මොඩකම් නොකරම් මරියේ කියලා කතාවක් තියෙනවා අපේ පැත්තේ. කරපු එක හරිය අපි දෙන්න බෙදාගමු. ආයෙ ඊට පස්සේ මරිකම් නොකර
කලයුත්ත වමනක් කරන්න. මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි අපි බ්‍රහස්පතින්දා කරන චාරිත්‍රයේ හැටියට පැයක පමණ වගේ කාලයක් තියෙනවා අපිට. මේ කරන ලද දේශනාවේ කාරණා මතින් හෝ කමඨාන් සුද්ධ කිරීම මතින් හෝ වෙන යෝජනා චෝදනා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ පැත්තෙන් ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා. අවස්ථාව ලැබෙන විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි. මේ මොකක්වත් නැති නිසා අපිට පුළුවන් ඔකෙන් පටන් අරගන්න. ගරු ස්වාමීන් වහන්සේ, 20 වෙනි කමඨහන් වාර්තාව දසුත්තර සූත්‍ර දේශනාවලියට සවන් දෙමින් භාවනා කරමි. ආශ්වාස ප්‍රශ්වාස හුස්ම දෙස බලා සතිමත් වී සමාධිමත් වෙමි. කිසිවක් නොදැනෙන හිස් තැනට වී බලා සිටියෙමි. නීවරණ යටපත් වී ඇති සැටිත් සියලු සංස්කාරයන් සංසිඳී ඇති බවත් මෙනෙහි කර බලා සිටින විට වේගයෙන් අනන්තයටම ඇදී යනවාක් මෙන් දැනුනි. දෑත්වලට අති විශාල ශක්තියක් ලැබී බඩට තද වී කයම විශාල ශක්තියකින් පිරුණි. ප්‍රීතියකින් කොතෙක් වේලා සිටියාදැයි නොදැනි. ශබ්දයක් පිට නොවුනද හැඬුවෙමි. හිත දෙස බැලුවෙමි. දුකක් නැත. නමුත් හොඳටම හඬයි. කඳුළු නැත. ඒ දෙස බලා සිටියෙමි. නැවත හිස් තැන සිටිනා බවත් දුකක් හෝ සතුටක් නැති බවත් දැනි ඇති වී වෙනස් වෙමින් පැවති නැති වී යන සැටි මෙනෙහි කළෙමි. සිත පිට යන බවත් එය අතීත හෝ අනාගතයට යන සැටිත් නැවත පහසුවෙන් මම දැන් මෙතනට එන සැටිත් බලා සිටියෙමි. මුහුණේ ඉරියව් වේගයෙන් වෙනස් වෙන්නට පටන් ගත්තේය. මහා විරූපීය දරුණුය අශෝභනය. සිංහයෝ කොටි වඳුරන් මෙන් යයිද ඒ සතුන් කෝපයෙන් සිටිනා විට ඇති ආකාරයට කට ඇරෙමින් වැසිමින් විරූප වෙන ආකාරයට මා අකමැති විය. දිගින් දිගටම මෙය සිදුවිය. සිත පරීක්ෂා කර බැලුවෙමි. කිසිවෙකුත් සමග කෝපයක් නැති වුවද මේ සිදුවන දෙයට අකමැති විය. gedara අයෙකු දැක්කොත් යයි බිය සිතුනි. හිතා මතාවත් මෙය මට කළ නොහැකි යයි සිතුනි. එලාම් එක වැදුනි. පැය 1යි මිනිත්තු 45ක් ගත වී තිබුණි. භාවනාව කරගෙන යාමට උපදෙස් හා අවවාද ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය යෝගා කරනකොට තියෙනවා සිංහ මට මතක නැහැ. සිංහ වර්ගයේ එක පාට කරලා මූණ විරූපී කරගෙන මූණට ලේනකම් සද්ද කරන්නයි කියලා. ඒක අත්‍යවශ්‍යයි ජීවිතය සඳහා. ඉතින් අපි කවදාවත් කරන්නේ නැහැ මිනිස්සුන්ට hinaයලා මුනිච්චාව පාගෙන ඉන්නවනේ. ඉතින් එතකොට ලෙඩ වෙනවා. ඉතින් මට මතක සිංහ මොකද්ද කියලා එකක් තියෙනවා. හොඳටම සිංහෙක් වගේ ඉඳගෙන දිව එළියට දාලා කෑ ගහලා විවෘපි කරගන්න කියනවා. ඉතින් ඒ වගේ දේවල් භාවනාවේදී කෙරෙන්නේ අපි මේ ඉදිරියදා ජීවිතේ ගැන රංගපෑමට. ඉතින් මේකේ ලියලා තියෙනවා සංස්කාර තියලා සංසිඳුරයි කියලා. ඉතින් මේ සිංහයෝ කොටියෝ කැත මූණ නරක මූණ හොඳ නරක කියලා කියන්නේ මේකෙමු සංස්කාර හදා ගන්න හැටි තමයි. ඉතින් ඔය සිදුවෙන දේ මට වෙච්ච දෙයක් මේකේ මේ ගෙදර මිනිස්සු දකීවි. මේක මූණ විරූපී ඒ කාතු හොරත් විරූපී ඒ සතත් විරූපී කරගෙන ඉන්න වෙලාවක් කියලා මේ කියන්නේ අර ඇති වෙච්ච සංසිද්ධියෙන් මොනවදෝ කතන්දර ගොතනවා. මොනවදෝ රුචි අචුකම් ඇති කරගන්නවා. ඉතින් එතකොට කියන්න බෑ සංස්කාර සංසිඳිලයි කියලා. සංස්කාර ඇති කරන්න ඕනේ පදනම තියෙනවා. ඒක එතනින් නතර වෙලා නැහැ. අපි කතන්දරයක් ගොතලා තියෙනවා. දන්නවා ඒ කතන්දරේ ගිතුවට ඒක කතන්දරයක් බව දන්නවනම් ලොකු ගොඩක්. ඒ නිසා ඕකම දිගට කරන්න. එතකොට මේ භාවනාව හරියනකොට විවිධාකාර දෙයක් තැටියක් උඩ තියලා අපිට ගෙනත් දෙනවා. අපි මේක හරි හොඳයි කියනවා මේක හරි නරකයි කියනවා. අර ඉදිරිපත් වෙච්ච දේත් එක කතන්දර හදනවා. එහෙම නැත්නම් වැල්වට ආරව. ෆැබ්‍රිකේෂන් ස්ටෝරි ටෙලිං කියලා කියනවා. ඉතින් මේ කතන්දරයක් තමයි මේකේ තියෙන්නේ. පළවෙනි වාක්‍ය දෙක තුන මේ භාවනාවේදී මට තටුව පුදලා තියෙන බව පේනවා. නැත් මේක අල්ලන ගොතන ගෙතිල්ල තමයි තියෙන්නේ. ඒක මම කියන්නේ අකුසලයක් පාපයක් නෙවෙයි. මේන් තමයි අපි මේ අර ගෙනාලා දීපු තටුවෙන් අලුතෙන් කර්ම රැස් කරන්න හැටි. මේකෙම භාවනා කරනකොට මා ඉස්සරහ ගෙනත් තිබ්බ තටුවක්. අපි අර තැටියක් කියලා කියන්නේ අපි කියන්නේ ට්‍රේ එකක් කියලා කියන්නේ. එච්චරයි. ඕක මේ හොඳක් නරකක් හරි වැරදි ජය පරාජය කියලා බාර ගැනීම සංස්කාර වෙනවා. ඒ සංස්කාර වෙන්න සංඥා නැතුවම බෑ. සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා
වැඩියක් වැඩ. ඒක ඒ සංඥා නැති වෙන්න වේදනාවක් නැතුවම බෑ. වේදනාවක් එන්න මොනවා හරි රූපාකාරයක් තියෙන්න ඕන. මොනවා හරි තැටිය තියෙන්න ඕන. ඉතින් යනවා වේදනා සංඥා සංඛාර ආදී වශයෙන් මේක හැදෙන හැටි දැක්කනම් උට යකෙක් සිංහෙක් කොටියෙක් වෙන්න ඕනේ නෑ. මොන දේ තිබ්බත් අපි කතන්දර ගොතනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී අන්නේ කතන්දර ගෙතීම පිළිබඳව අවබෝධ වුණොත් කමඨහන් නොලිය ඉඳීද කියලා ප්‍රශ්නයක් එනවා. මේ කමඨහන් ලියුම මම දොස්සහයි කරන්න වෙයි කියන්නේ. නමුත් ලියලා කියවලා බලන්න මේ මොකද්ද මම කියන්න හදන ඉස්සල්ලා ලියලා තියෙනවා මම සියලු සංස්කාරයෙන් අයින් වෙලා කියලා. දැන් අන්තිමට වෙනකොට සංස්කාර කතාවක් තමයි යන්නේ. අන්තිමට වෙනකොට කතන්දරයක්. ඉතින් මේක දෙවැන්නේකට සම්බන්ධ කරන්නේ නැතුව Tamanටම විතක්ක මට්ටමේම නතර කරගන්න පුළුවන් නම් ඔතරම් ප්‍රපංච කරන්නේ නැතුව මඤ්ඤණා කරන්නේ නැතුව ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි මේ වගේ වරද්දාගෙන තමයි මේ වගේ වටවලල්ලේ ගිහිල්ලා තමයි මේක තේරුම් ගන්න ඕනේ. ඒකට ලාභේ තමයි මේ අහගෙන ඉන්න අනික් අයටත් තේරෙනවා. එතකොට අපි මේ යමක් දීපු ගමන් කොච්චර ඉක්මනට මේ කතන්දර ගෙතිල්ල වටවලල්ලේ එහෙම නැත්නම් මේ අද තියෙන දේශපාලන තත්ත්ව මත කොච්චර සෝෂල් මීඩියා ප්‍රසන්ටේෂන් හදනවද කියනට ඔන්නේ මොකක් හරි කුණු කන්දලයක් ඕන කරන්නේ. සිද්ධිය වට කරගෙන එන්ටර්ටේන්මන්ට් හදනවා. සමහර ජෝක්ස් ගන්නවා. සමහර මේ භීෂණ සිද්ධියක් විවේකයට කතා කරනවා. එතන මේ පුංචි දෙයකින් භීෂණයක් ඇති කරගන්න හැටි කියනවා. මේ ඔක්කොම තියෙන්නේ කතන්දර ගෙතිලි. ඒත් ඒවා ඔඩියෝ විෂුවල් කියලා තමයි අපි කියන්නේ. හරි ඉම්පැක්ට්ෆුල්. ඉතින් ඔය වැඩිකාරය තමන්මනේ. මීඩියා කාර්යවත් සෝෂල් මීඩියා එකට හොඳ ලස්සන එක්සැම්පල් එකක් පෙන්වනවා එළියේ. ඇතුලේ තමයි මේ වෙන දේවල් වලින් කතන්දර ගෙතිල්ල. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ වැල් වටාරම් සම්පප්පලාප කතන්දර ගෙතිලි පල්හැලි අඩු කරන එක තමයි short and sweet කියලා කියන්නේ. short to the point. ඔය අතිශෝක්තිය දාන්න ගිය ගමන් අහුවෙනවා. අතිශෝක්තිය නැත්නම් නිදර්ශන නැත්නම් කොමියුනිකේට් වෙන්නේ නැති නිසා අපි පොඩ්ඩක් දානවා. පුත්‍රජානන්සේ යම් තැන් වල මේ උපමා රූපක අතිශෝක්ති මේ නිදර්ශන පෙන්නලා තියෙනවා. නමුත් ඒක ප්‍රයෝජන සලකලා කරන්න යන ක්‍රමේ හරි. නමුත් අර ලියලා තියෙන වාක්‍ය ටිකට තරම් වෙන්නේ නැහැ. පිටිපස්සේ ගොතලා තියෙන කතන්දරේ ඒක පිළිබඳ අවධියෙන් ගත කරන්න කියලා කියමු. අවසරයි ස්වාමින් වහන්සේ මේ පැත්තෙන් වෙනත් වාර්තා නොමැති බව දැනුම් දෙනවා. මෙහෙ එකක් තියෙනවා අහගෙන ඉන්න. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ මූලික කමඨාන් උපදෙස් වලදී පරයන්කේ වාඩි වෙනකොට කොන්ද තියාගන්න කියලා තිබ්බා. බුද්ධ ප්‍රතිමාවේ ඒ කොන්ද තියාගෙන තියෙන ඉරියව්වේ විදියට. හැබැයි තව තැනක ඔබ වහන්සේ කියලා තිබුණා කොන්ද තියාගන්නකොට පිරමීඩාකාර හැඩයක් එනවයි කියලා. හැබැයි දැන් අර බුදු පිළිමේ සාමාන්‍ය අංශක 90යි වගේ තියෙන්නේ. දැන් ඔබ වහන්සේ වාඩි වෙනකොටත් වැළුවා අර පිරමීඩාකාර ගතියක් තිබුණා. කොන්ද තිබුණේ ආනතව. එහෙම නැතු අංශක 90ට නෙමෙයි. ඒ කියන්නේ මේ පස්ස පැත්තයි මේ තියෙන කකුළුයි අතර අංශක 90ක් විදිහට නෙමෙයි. ආනතවයි තිබුණේ කොන්ද. ඒතර ස්වාමීන් වහන්සේ හරියටම එහෙම කොන්ද කොයි විදිහටද ඇලේටද තියාගන්න ඕනේ එහෙම නැත්නම් හරි අර බුද්ධ ප්‍රතිමාය වගේ හරි කෙලින්ද තියාගන්න ඕනේ කියලා. බුද්ධ ප්‍රතිමායේදී කෙලින් කියලා දෙහිටන්නේ. මං ගිහලා වැළුවා ස්වාමීන් වහන්සේ තිබ්බේ බුද්ධ ප්‍රතිමා හදන කෙටිගෙන් අහන්න බුද්ධ ප්‍රතිමා හදනකොට ඇන්ගල් එක ගන්න හැටි. එහෙම හරියට කෙලින් හිටගත්තට පස්සේ කොඳුයට පිළ කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒක දැක්ක ස්වාමීන් වහන්සේ. මං කියන්නේ ඔව්. අර ඔබ වහන්සේ වාඩි වුණාම එහෙමත් බැලුවා අර මෙහෙම කළා මේ හොඳටම ඇන්ගල් වෙලා තිබුණේ. දෙකක් තියෙනවානේ අංශක ගානයි ඔළුව කන්ද මේ පැත්තට නැමෙන එකයි කෝණ දෙකක් තියෙනවානේ මේකේ. ඉස්සරහට යනනම කොන්ද කෙලින් තියාගන්න. අංශක 90 එක කතාවක්. නමුත් වැක්කරෙන්න දෙන්න බෑ. කෙලින් මෙහෙම තියෙන්න ඕනේ. ඒ පිරමීඩාකාර ගතියක් නැති. ශරීරයට පහසු ඉල්ලන්න. ශරීරයට පහසු තියෙන විදිහ බලන්න. ඒකේ භාවනා කරනකොට තමයි එකලස හැදෙන්නේ. අපි මේ ඉස්ලාම කරන්නේ නිකන් යන්ත්‍රය ලයින් කරලා දුවනවා. දුවන තමයි ලයින්මන්ට් ඇදිලා ඉන්නේ. ඊට ඔක්කොම කරන්න කොන්දක් තියෙනවා. කොන්දක් නැතුව මොකක්වත් කරන්න බෑ. කිසිම භාවනා කරන කිසිම කෙනෙක් හරියට ඉඳ ගන්න නැහැ.
ඒක ගැන බය වෙන්න එපා. හැමදාම අපි ඉගෙන ගන්න. කැමරට පස්සේ එක විදියක්, නෑවට පස්සේ එක විදියක්, නින්දට පස්සේ එක විදියක්. එක එක විදියට මේක අපි ට්‍රයල් ඇන් එරර් කරගෙන යනවා. එහෙම නැත්නම් මේ මැෂින් එක දාලා හරි ගස්සලා කෙලින් කරලා කොන්ද කෙලින් කරලා කරන්න බෑ. ඒ කොන්දේ තියෙන Tamanට තියෙන පහසුව ඉඳගත්තර පස්සේ වම් පැත්ත දකුණු පැත්ත සම්බර ගතිය කන්දේ බර යටිපහටියට දැනෙන්නේ නැති කෝණයක් තියෙනවා ඔගේ. ඔළුවේ ඔලු ගෙඩිය බර කන්දට දැනෙන්නේ නැති කෝණයක් තියෙනවා. ඒක තමයි කෝණේ. ඒක හරියටම මේ කකුල් දෙකත් එක අංශක 90මද එහෙම නැත්නම් මෙහෙම කළා ආනත වෙන්න ඕනද කියලා එහෙම හරියට කියන්නේ වෙයි ස්වාමීන් දැන් ඔබ වහන්සේ කියලා තිබ්බ හැබැයි අර එක්ක පිරමීඩ ආකාර කියලා තිබුණා ඊට පස්සේ දැන් මහා බුද්ධ ප්‍රතිමාවේ බැලුවාම තිබුණේ ගානට ඔළුවයි මේ කොන්දයි එක නෙමෙයි අර ඔබ වහන්සේ කිව්වා වගේ බලන්න මහායාන බුද්ධ ප්‍රතිමා එක විදිහකට බලන්න තේරවාද බුද්ධ ප්‍රතිමා එක විදිහට බලන්න මහායාන බුද්ධ ප්‍රතිමා බෙල්ල නමලා ඉරි තුනක් බෙල්ලේ වැටෙනවා බඩේ ඉරි තුනක් වැටෙනවා මෙහෙම ඉස්සරහට වෙලා තියෙනවා සිවුර තනමත්තක් පල්ලෙහාට යනකම් පාත් වෙලා තියෙන්නේ. මහායානයේ තේරවාදයේ තනේ වැහින්න ඇඳලා තියෙන්නේ බෙල්ලේ ඉරි තියන්නේ නැහැ. ඉතින් අපි කෝකද බුදු පිළිම කියලා ගන්න. ඒ වෙනම ශිල්ප තියෙනවා. ඒ ශිල්ප මේ මොනවාද? ප්‍රතිමාකරණේ ප්‍රථම ශිල්ප තියෙනවා. උදේට බලන්න මහායාන ප්‍රතිප හැම වෙලාවෙම බඩෙත් පොඩ්ඩක් සමාට ඉරි හැදිලා තියෙනවා. බෙල්ලෙත් ඉරි තුනක් එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඉස්සරහට නැමිලා තියෙනවා. ඒක බැලුවේ කොයි පිළිමේද කියලා මන් දන්නේ. බුද්ධ වන්දනාවේ තියෙන දැන් පිළිමේ වෙන්න පුළුවන්. ඒකත් හදලා තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලේ කට්ටිය. ඒකේ උනත් බලන්න මෙහෙම කෙලින් නෑ කොන්ද. මෙහෙම ඇවිල්ලා කෝණයක් තමයි තියෙන්නේ. හැබැයි එහාට මෙහාට නැවිලා නෑ. ඒ කෙලිදින ඉතින් ඕකත් චින්තනයක් නේ ඔකත් එංග නෑ. ප්‍රතිමා බුදුහාමුදුරුවෝ අපටිමයිනේ බුදුරජාණන් පිළිම හදන්න බෑ. ඉතින් හදපු එකක් අල්ලන අපි අවුරුදු 2600 පස්සේ රණ්ඩු කරනවා. ආරේ හදපු පිළිම බලන්නද මෙයා හදපු පිළිම බලන්නද පිරමීඩයක් තියනද ආංශ කණුවක් තියනද කියලා. හොඳට වාඩි වෙලා බලන්න කඳේ බර දැනෙන්නේ නැති වෙලාව තමයි කඳේ කෝණේ. ගොඩක් වෙලාවට පිරමීඩ ආකාර විදියට තිබුණා නම් අර භාවනාව දිගට කරගෙන යන එකට පහසු වෙයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ නේද? හිතවිල්ලක් විතරයි කරලා බලන්න පුළුවන් නේ අපිට. හිතවිල්ලකින් ගන්න ඕනේ නැහැ. අපිට භාවනා කරලා බලන්න පුළුවන් නේ. කොන්දේ බර තියෙද්දිත් භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් බර නොදැනෙන වෙලාවක් තියෙනවනේ. ඒ වාහනයක් යනට එහාට මෙහාට අදින්න නැත්නම් ස්ටියරින් වීල් එකට ලේසි. තෙල් පිච්චෙනවත් අඩුයි. ඇලයින්මන්ට් එක හරියනවා. නමුත් හුලම් පොඩක් බහින්න කියන්නේ එක රෝද එක ඇලයින්මන්ට් අප්සෙට්. ඉස්සරහා ස්ටියරින් වීල් රොඩ් එක පොඩ්ඩක් ඇද වුණයි කියන්නේ ඇලයින්මන්ට් අප්සෙට්. ඊට පස්සේ ඔක්කොම කරන්නේ ඉස්සෙල්ලා ඇලයින්මන්ට් හදාන්න ඕන එකට පැය ගාණක් යනවා. පාරේ තියෙන වාහනේ එක්ක ඒ පැත්තට රාජිනවා එක්ක මේ පැත්තට රාජිනවා. ඉතින් ඒ වුණාට දුවනවා. ඉතින් ඒකට වාහනේ wear and tear එක වැඩි. ඒ වගේ තමයි අපේ මැෂින් එකත් අපි කිසිම තැනක සම්බරව ඉඳ ගන්න දන්නේ නැහැ. සම්බරව නිදා ගන්න දන්නේ නැහැ. කෑම කනකොට පట్టල වාඩිලා කෑම ටික කන්නේ නැහැ. නානකොට ඒ ටික දෙනකොට හදිස්සිනේ අපිට. ඉරියව්ව බලනකට වැඩිය ඊ ගාවට කරන්න තියෙන වැඩේට අපි කඹරන ගතියට වැඩි නිසා ඉන්නකොට නෑ. දැන් පොඩි එක්කොට මේ ප්‍රශ්නේ නෑ. පොඩි එක අම්මනේ තියන්නේ. නාවල කවල ඇඳේ තියන්නේ අම්මා. මොඩොක්කුවේ තියන්නේ අම්මා. කොක්කාවේ ගහගන්නේ අම්මා. ඕකට ගැළපිලා නිකන් ඉන්න මිසක් කවුට ගාණක් නැහැ. දැන් මෙතනදී මමයි අම්මා මමයි පුතා. මම මගේ ඇඟට කොච්චර ගෞරවයෙන් සලකනවද කියන එක රෝහන් වුණාට පස්සේ නම් ටිකක් තේරෙනවා. රාහත් වෙනකොට නම් ඔන්න බඩු ෂුවර්. එතකන් තටවනවා. කෑවට පස්සේ එක කෝණයක්, නෑවට පස්සේ එක කෝණයක්, බඩගිනි වේගනේනකොට තව එකක්, පරියන්කේ මුලදී එක විදියක්. ඉතින් අපිට බුදුරජාණන්සේ කියලා තියෙන ෂුවර් අඳිනකොට හරියට පරිමණ්ඩලයේ තියලා අඳින්නේ කියලා. යට නිකන් පීයෙන් කැපුවා වගේ සිවුර තියෙන්න ඕනේ. ඔය ගමන ගිහිල්ලා එනකොට ඒක ඇද වෙලා තියෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. ආරම්භක ශේෂයේදී පරිමණ්ඩලයේ තියෙන්න ඕනේ. ඉතින් අපි පින්නපාත යනකොට පණ්ඩිත ස්වාමීන් හැමදාම බලන් ඉන්නවා පෙරට්ටුව ගන්න ඇවිල්ලාගේ සාජන් වගේ බලන් ඉන්නවා. ඊළ හොරෙන් එනකොට හැංගිලා බලන් ඉන්නවා. දින කතා කර එනවාද සිවුර ඇදිලාද කියලා ගහන්න පණින්න යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා බලපන් ඔබලා කිලෝමීටර් භාගයක් ගිහිල්ලා එනකොට සිවුර කණෙන් කොණින් වැක්කෙනවා. ඒකත් පරිස්සම් කරගෙන ඉන්න පුළුවන් නම් අර ගත්ත ආරම්භක ශේෂයෙම දිගට පාත්තන්න පුළුවන් නම් කියන්න පුළුවන් එළඹ සිටි 100ක් තිබ්බා. අඛණ්ඩ 100ක් තිබ්බ නැත්නම් අතරමඟදී අර මුලදී හදන එකලස වැටෙනවනේ. නමුත් එහෙමවත් එකලසක් හදන්නේ නැහනේ පෘථග්ජන ජීවිතේ. කවදාවත්ම නැහනේ. මේකේ හරකෙක්ගෙන් වගේ වැඩ ගන්නවා මිසක් ශරීරයට එහෙම කරන්නේ නැහනේ. ඒක නිසා හොඳ ප්‍රශ්නයක්.
කරලා බලලා ආයෙසර ප්‍රකාශයක් කරන්න. කොයි විදිහට ඉඳගත්තුද වෙලාව වැඩි වෙලා බාහන කරන්න පුළුවන් නේ. හරියට ඉඳගත්තයි කියලා තමයි දැනගන්න තියෙන උපමානේ මොකද්ද කියලා බලන්නකෝ. මං හරියට වාඩිලා ඉනවද නැද්ද කියලා දැනගන්න ඔය සිව දෙයියෝ 84 ආකාරයකට වාඩිලා ඉඳලා තියෙනවා. ඒ 84 ආකාරෙම ඇල්ෆන්ට් අකේව්ගේ එලිෆන්ට් අකේව් හදලා තියෙනවා. සිව දෙයියන්ගේ රූපේ සාමාන්‍යයෙන් මේ අවගණ බුදු පිළිමේ සයිස්. ඒක කඩලා දාලා සේරම. ඒ 84000යි 1000ක් තියනලු තව පොඩි පොඩි වෙනස්කම්. ඒකට 84 84000ක් ඉරියව් තියෙනවා. අපි කොයි දේ වෙයිද සිව දෙයියෝ තමයි. කොකං ගාගෙන දෙකට නැමිලා වැටකිලා හිටියා සිව දෙයියන්ගේ රූපයක තමයි ඉන්නේ. හැම එකක්ම යෝගාසනයක්. ඉතින් අර මෙතන කතා කරන්නේ පద్මාසනේ. පద్මාසනේ කියන්නේ භාවනාව නෙවෙයිනේ. ඒක අපි ඒකට දීලා තියෙන එක දර්ශීය විද්‍යාව බුදු පිළිමෙත් හැම වෙලාවෙම පద్මාසනේ නෑ. එක වෙලාවෙ බුදුරජාණන් සගේත් කොන්දේ මාරුවත් තිබුණා. ඉඳගෙන ඉන්න බෑයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා අපි ගැන අපේ කොන්ද ගැන කුමන කතාවද? මේ උජුං කායම් පණිදාය කිව්වම ඒතර ඔබ වහන්සේ කිව්ව අරතෙම ගත්තනම් ඒක එතනින් විසඳිලා. මම කියන්නේ ගන්න මෙපයි කියලා මම කියන්නේ. මම පටලවන එකමයි කරන්නේ. අරකට කරපන් කියලා මේකත් කරපන් කියලා මේකත් කරේ කියලා ඌටත් ගන්න. ඒක කලවගල යනවනේ. ඒකට ඌට ඕන දේ ඌ කරනවනේ. ඒකට කවදාද? නැත්තම් මයි පිටිපස්සෙන් බලන්නේ මම කෙලින්ද ඉන්නේ ඇදට ඉන්නේ. අල්ලි කචා. සෝමනස දරත පරිලාහ කියන වචන දෙක සෑහෙන මෙතන සභාවේ ඉන්න කෙනෙක් කියන්න බෑන උත්සාහ කරන්න බෑන මොකද්ද දරත පරිලාහ කියන්නේ කියලා. කාට හරි පුළුවන් ද මේකට සමානාර්ථ දෙකක් දෙන්න වෙන නැත්තම් මේ අසරණයට උදව්වක් කරන්න. ඒක තේරුම් සෝමෙන්. හරි ඊට මං අර බණ දැයි ඉතින් මේක කිව්වා කට්ටිය කිව්වනේ මම උඹේකම කිව්වා. කවුද කැමති දරත පරිලාහ කියන එකට මේ උත්තරයක් දෙන්න. තරංග උඹට තේරෙනවද? ඊකේ මයික් එකේ තියලා බල්ලෝ බලන්න කියලා. එහෙමයි. තරංගා. නෑ ස්වාමීන් වහන්සේ මම ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඉන්නවා. බල්ලෝ කෑ ගන්නවද? නෑ ස්වාමීන් වහන්සේ. මේ උඹට තේරෙන තාලෙට තරංගානේ ඔබට තේරෙන තාලෙට මේ දරත සහ පරිලාහ කියන එක දන්නේ නැති පොඩි එකෙක් ඉන්න අපි ගාව මොනවා හරි එකකින් උදව්වක් කරන්න බෑනේ. ස්වාමීන් වහන්සේ මම වැඩිපුර යමක් නම් දන්නේ නැහැ. දරතේ කියන්නේ අපිට දැනෙන පීඩාව සමාවෙන්න. දර්ශය කියන්නේ දැනීම, මට දැනෙන පරිලාහය කියන්නේ පීඩාව. ඒක මානසික වශයෙන් දැවිලි තැවිලි. ඒකට තේරෙනවද? දර්ශ පරිලාහ කියන්නේ දැවිලි තැවිලි. ඉඳගෙන ඉන්නකොට දනවා. දැන් බාලෙකුට අමරුට බඩ දනවා. තවහඳු කෙනෙකුට ඒ ඔළුව එකක් ඕන. දැන් මයි මේ කකුල පොඩක් ඇවිල්ලා ඒකත් මෙහෙම තියාිනකොට දානවා. තැවිලි කියලා කියන්නේ මොනම ඉරියව්වක් විනාඩි දෙකක් ඉන්න බෑ. හෙට නලියනවා මෙහෙට නලියනවා තවනවා. අපි නිකන් මේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා 7 දවසක් ඇවිච්ච ගිනි අඟුරු අලක මිනිස්සු දුරලේ ගෙනියලා තවනවා වගේ කේල් හොලයක් තවනවා වගේ තවනවා. දැවිලි තැවිලි. තමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට දැවිලි තැවිලි හොඳයිද නරකයිද? දරත පරිලාහ කියනවා හොඳද නරකද කියලා මම ප්‍රශ්නයක් අහනවා. සතියෙන් මේක දැනගන්න පුළුවන් නම් හොඳයි. ඔය දැවිලි තැවිලි වල තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක ධාරිපුත්‍ර සාංශ කියනවා සංతాප නට්ටෝ පීල නට්ටෝ විපරිණාමට්ටෝ සංගතව දැවිලි තැවිලි දෙක තමයි දුක්ඛ සත්‍යයෙන් 150ක්. ඉතින් ඕකනේ අපි මේ අයින් කරන්න හදන්නේ. ඉතින් කොහොමද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ? දැවිලි පරිලාහ දැවිලි තැවිලි එනකොට මේ භාවනාවෙන් ආපු එකක් කියලා ඔක බාරගත්තා නම් කාටවත් කියන්න එපා. ඊවසපම් පපුව කියලා මේ දුක්ඛ සත්‍යයෙන් 150ක් යන්තම් අදා වුණා කියලා වැඩේ කරන ගියා නම් අපිට ගෝට ගෝ හෝමෝනෙත් නැහැ, මයින ගෝ හෝමෝනෙත් නැහැ, මොකුත් නැහැ. ඕවේ නැහැ. ඕවේ මොකක්වත් නැහැ. දැවිලි තැවිලිම තමයි. මම මේ විප්ලව කරන කට්ටිය විරුද්ධව කතා කරනව නෙවෙයි. එතන මේ ගෝටට විරුද්ධව කතා කරනව නෙවෙයි. ඔතන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අපිට මේක දිහා බලලා නිකන් ඉන්න බැරිකම උඩ දානවා. ඉතින් දැවුවේදී ආය අපායක් ඕනේ. ඕකම තමයි අපාය කියන්නේ. දැවිලි තැවිලි. ඉතින් දැවිලි තැවිලිම ආර්ය සත්‍ය බවටපත් කරගත්තා නම් ආර්ය පුද්ගලෙක් කියනවා, ශේක පුද්ගලෙක් කියනවා පැමිණි දුක් පැනිරහයි කියලා අපි මේ කියන ප්‍රකාශයෙම සිංහල වචනයක් අදාගෙන ඉනවා. ඒවත් දිහා සතුටින් බාර ගන්නයි කියනවා. තරංග හරි උඹ හරි සෑහෙන දුරට බලනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැයි අපි එවනම් පාළි කුටියට ආරාධනා කරනවා. සතිವಾರයේ સમાප්තිය අනුමೋದනාවකින් સમાપ્ત කරන්නයි කියලා. අවසරයි අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි
සවන් රස දහම් දෙසුමක් සිද්ධ කරමින් ධර්ම සාකච්ඡාව සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පින පූජනීය නායක ස්වාමීන් වහන්සේට දේශකයන්න් වහන්සේ හැටියට අත්පත් කරගත්තා. අප සැම සවන් දෙමින් ධර්ම දේශනාව සාකච්ඡාව පින් සිද්ධ කරගත්තා. මේ සියලු පින් අපටත් ලෝකයේ සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා. පින් දෙමු සැමට. සද්දනගා ගාථා කියමු. ittavata camhi sambataṃ puñña sambadaṃ